දැන් කියන මාතර ගඟේ ඉන්නා කිඹුලික පැටියා කියලාම තියෙන්නේ. අන්න එතකොට මේ උඩ හිටපු අර බන්දුල පෙතියා ඊට පස්සේ හාල් මල් දණ්ඩියා ඊළඟට බුලත් අපයා ඊළඟට ට්‍රවුට් ඔන්න වගේ පොඩි කාලේ ඉගෙන ගත්තේ ශිෂ්ටාචාරය කියන විදිහට වල ගත්තොත් එහෙම ඉන්දෝනීසියා ශිෂ්ටාචාරය නයිල් මේ ශිෂ්ටාචාරය ජන යුක්තිස් සයිගින් ශ්‍රී ලංකා දැන් බලන්නකො මේ තියෙන අභ්‍යන්තර ජලාශයක පොඩි ආකෘතියක් ඇතිවලා බලන්න. අභ්‍යන්තර ජලාශයක පොඩි ආකෘතියක් ඇතිවෙනවා. එතකොට මේ අයිබෝවන් දුරුතර හැමෝටම සුබ සන්ධ්‍යා සේවා. අයිබෝවන් සර්. අයිබෝවන්. අපි ගිය සතියේ අන්තිමට නතර කරද්දී මට මතකයි පරිසර පද්ධතියක දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ. පරිසර පද්ධතියක දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ හතරක් කියලා දුන්නා. කියමු බලන්න දැන් එහෙනම්. පරිසර පද්ධතියක දක්නට ලැබෙන වැදගත් ලක්ෂණ හතර මොනවද? කියන්න දැන් මයික් ඔන් කරලා කියන්න හැමෝම. පරිසර පද්ධතියක දකින්න ලැබෙන වැදගත් ලක්ෂණ හතර. ඉක්මන් කරලා කියන්න. ශක්තිය ඒක දිශානතිකව ගලා යයි. ඒ දෙවෙනි එකේ කිව්ව ඊට කලින් කරගත්තා. හරි ඊළඟට කියන්නේ ඊට ටික. ජීවි සංඝටක මෙන්ම අජීවී සංඝටක අතර අන්තර් ක්‍රියා සිදු වෙනවා. ඒ පළවෙනි එක දෙවෙනි එක තමයි ශක්තිය ඒක දිශානතිකව ගමන් කරනවා. ඊළඟට ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ද්‍රව්‍ය චක්‍රීකරණය වෙනවා. ඊළඟට මේක ස්වායත්ත ඒකකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒක ස්වායත්ත ඒකකයක්. හරි. අපි ඔය ටික ලියාගත්තා. ඊළඟට දැන් අද බලමු අපි ජීවි අජීවි සම්බන්ධතා. මේවා මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නා. ජීවි අජීවි සම්බන්ධතා. හරි. එතකොට ජීවි අජීවි සම්බන්ධතා ඇති වෙන්නේ ජීවීන්ගේ මේ අවස්ථා සපුරා ගැනීම. ඉස්සරහම තමයි ජීවි සම්බන්ධතාව. ජීවීන් සහ ජීවීන් අතර සම්බන්ධතා ඇති වෙන්නේ මොන වගේ අවස්ථාවලද කියලා බලන්න. පළවෙනි එක තමයි ආහාර සඳහා. ආහාර ලබා ගන්න ජීවීන් අතර සම්බන්ධතා ඇති වෙනවා. ඒ කියන්නේ ශාක භක්ෂක සතෙක් දැන් ගවයා තනකොළ කනවා කියන්නේ. ගවයා කියන්නේ ජීවිය, තනකොළ කියන්නේ ජීවිය. දැන් මයික් එක ඔෆ් කරන්න. ගවයා කියන්නේ ජීවියෙක්, තනකොළ කියන්නේ ජීවියෙක්. එතකොට මොකද වෙන්නේ? ඒ දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙන ආහාර සඳහා. ලේන කියන්නේ ජීවියෙක්, අඹ ශාකය කියන්නේ ජීවියෙක්. එතකොට අඹ ගෙඩි සහ ලේන අතර සම්බන්ධයක් ඇති වෙන ආහාර සඳහා. ඊළඟට අපි ගත්තොත් පූසා කියන්නේ ජීවියෙක්, මීයා කියන්නේ ජීවියෙක්. ඒ ජීවීන් දෙන්න අතර ආහාර සඳහා සම්බන්ධතාවයක් ඇති වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම ඔය වගේ සුද්ධ ජීවීන් ගත්තොත් එහෙම නේද අපේ ශරීරයේ සුද්ධ ජීවීන් ජීවත් වෙනවානේ. අපි ලෙඩ හැදෙන්නෙත් ඒ නිසා. එතකොට අපි දුන ශාකයකට දිලීර රෝගයක් වැළඳෙනවා. ශාකයකට දිලීර රෝගයක් වැළඳෙනවා. අපිට ගන්න පුළුවන් මොනවාද පච්චිමාංගමාරය වගේ එකක්. නේ? ඒ වගේ එකක්. එක්කෝ හිතු මැරීම දිලීර රෝගනේ. එතකොට එහෙම දිලීර රෝගයක් හැදෙනකොට ශාකය කියන්නේ දිලීරයක්. මේ ශාකය කියන්නේ ජීවියෙක්, දිලීරය කියන්නේ ජීවියෙක්. ඔය ජීවීන් අතර ආහාර සඳහා තමයි සම්බන්ධය. ඒකට දිලීරයේ විසින් ශාක කොටස් ආහාරයට ගැනීම නිසා තමයි ඒ රෝගය ඇති වෙන්නේ. ඒකට ජීවීන් අතර ආහාර සඳහා සම්බන්ධතාවය තියෙනවා. ආරක්ෂා සඳහා සම්බන්ධතාවය තියෙනවා. ආරක්ෂා සඳහා. ජීවීන් අතර ආරක්ෂා සඳහා සම්බන්ධතාවය තියෙනවා. මේ දැන් සත්තු රංචු පිටින් ඉන්නවා. දැන් මුවෙක් තනියෙන් ඉන්නා වෙනකොට මුව ඉන්නේ රංචුවක් විදියට. එතකොට එයාට තියෙන ආරක්ෂාව වැඩි. දැන් අලි වගේ රංචු විදියට ඉන්නේ. කුරුල්ල බලන්න රංචු පිටින් ඉන්නේ. නේද? එතකොට මොකක් හරි අනුතරක් එනවනම් අර කුරුල්ල ඔක්කොම එකතු වෙලා කෑ ගහනවා. නේද? එතකොට කට්ටිය එකට ඉන්නකොට ආරක්ෂාව වැඩි. දැන් අපි වුණත් තනියෙන් ජීවත් වෙන්න කියලා. කාත් එක්කවත් අවුට පිට වටේ පිටේ කාත් එක්කවත් කිසිම සම්බන්ධයක් කතා බහක් නැතුව තනියෙන් ජීවත් වෙන්න කිව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ වුණත් අපි තනි වෙනවා. අපිට තියෙන ආරක්ෂාව අඩුයි. හැබැයි අපි රංචුවක් විදියට පිටිසක් එකට ඉන්නවනම් අන්න අපිට තියෙන ආරක්ෂාව වැඩි. රැකවරණය වැඩි.
එන ප්‍රජනනය සඳහා ජීවීන් අතර සම්බන්ධතාවය තියෙනවා. ප්‍රජනනය කියන්නේ තම වර්ගයක් බෝ කර ගැනීම සඳහා. නේ? එකම ජීවි කාණ්ඩයක ගැහැණු සහ පිරිමි සතුන් අතර ප්‍රජනනය සඳහා සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? අලුත් ජීවි බිහි කරගන්න පුළුවන්. මෙහෙම නෙවෙයි ජීවීන් අතර සම්බන්ධ. ඒතකොට අඹ ගහ අලුත් ගෙඩියක් හදලා. ඒතකොට මොකද වෙන්නේ? අඹ මලේ තියෙන පරාග ඒ මලේ කලංක මත තැම්පත් වෙනවා. ජීවීන් අතර සම්බන්ධතාව. එක අඹ ගහක පරාග තවත් අඹ ගහක මල් වල කලංක මත තැම්පත් වෙනකොට ඒ ශාක දෙක අතර සම්බන්ධය. ඒවා ජීවි අතර ජීවීන් අතර පවතින සම්බන්ධතාව. හරි එතකොට ඔයාලගේ ටියුට් එක ගත්තොත් එහෙම. ඔය ටියුට් එකේ උදාහරණ ලියන්න තියෙනවා ඔයාලට. හරි. ඒකම දැන් වාසස්ථාන සඳහාත් වෙනවනේ. සමහරවිට ආරක්ෂාව කියනකොට වාසස්ථාන ගන්න පුළුවන්. සමහර සත්තු එයාලගේ වාසස්ථානය සඳහා ශාක තෝරගන්න. දැන් මම කිව්වේ මොනර වගේ සත්තු උස ගහක උඩටම යනවා. එතකොට එයාට ආරක්ෂාව කරගන්න. ඒ ගහ උසනේ උඩනේ. ගහ කියන්නේ ශාකය කියන්නේ ජීවියෙ. මොනර කියන්නේ ජීවි. සමහර සත්තු තමන්ගේ ආරක්ෂාව සඳහා ශාක අතර සැඟ වෙනවා. ගස් අස්සේ හැංගෙනවා. මේ දැන් බලන්න සමහර දලඟු වර්ග ඉන්නවා ශාක පත්‍රයේ යටිපැත්තටලා ඉන්නවා. සත්තුන්ට දෙන්නේ ආරක්ෂාව සත්තුන්ට. හරි. ඒකම දැන් තව තියෙනවා. දැන් බලන්න දැන් අඹ ගහ එයාගේ වර්ගය බෝ කරගන්න. දැන් අඹ ගහේ ගෙඩිය වවුලේ කරගෙන ගිහිල්ලා කාලා තව තැනක ඇටේ දානවා. එතකොට මොකද මේ බීජය එදින තව පැලයක් හැදෙනවා. අන්න දැක්ක සමග වර්ගය බෝ කරනවා. එතකොට දැන් සමහර ශාකවල ගෙඩි සත්තු වවුල් කුරුල්ල වගේ සත්තු අරගෙන ගිහිල්ලා කාලා තව තැන්වල දානවා. එතකොට මොකද වෙන්නේ? අන්න ශාකයි සතුනුයි අතර සම්බන්ධයක් ඇති වුණා. එයාගේ වර්ගය බෝ කරනවා. ඒකත් අයිති වෙන්නේ ප්‍රජනනය. වර්ගය බෝ කිරීමනේ. දැන් බලන්නකො ඔයාලා කැලේ කොහෙද ගිහිල්ලා එනවා. ඔයාලා කියන්නේ හැමතැන සුප්පිරි අනම්මන එක තනකොළ යට වර්ග කටු වර්ග හැමෙන්නේ. ඔයාලා කියන්නේ ගලවලා තැන් වල දානවා. මොකද වෙන්නේ? ඒ තැන් වල ඒවා පැලවෙනවා. දැන් කැලේ සතෙක් හැම ඇවිදලා આવොත් දැන් මම පූසෙක් හැම කැලේ ඇවිදලා එන ඇවිල්ලා ඌ ලෙව කනවා කොහෙද තන කිදා. ලෙවක කමොද කරන්නේ? අර ඇඟේ ඇමිච්ච ගලවනවා. ඌ ලෙව කාලා ගිය තැන බැලුවොත් එහෙම එක જાති තනකොළ යට වර්ග බිම දාලා යනවා. ඌ ඒක එතන දාලා ගියාට පස්සේ එතන එක පැලවෙනවා. තනකොළ පැලවෙනවා. ඒතකොට බලන්නකෝ තනකොළ බීජ තම වර්ගය බෝ කර ගැනීම සඳහා බීජ ව්‍යාප්ත කරන්න සතෙක් උදව් කරගත්තා. නේ? සමහර බීජ තියෙනවා නිකන් දැක්කම ඉතින් කුරු මිනිහ වගේ. දැන් ඉඬරු ඇට ඒවගත් දැක්කම ඊට පස්සේ තවනාද මේවනේ ඔලින්ද ඇට ඒ වෙනම දැක්කම ඉතින් හිතෙන් සත්තු කියලා. කුරුල්ලයි ලෝකෙ බීජ අරගෙන යනවා. ගිහිල්ලා බලනවා කන්න බෑ වීසි කරලා දාලා යනවා. ඒතකොට ඒක එතන ගහලා වෙනවා. ඒක බලන්න ශාකවල ව්‍යාප්තිය සඳහා සතුන් උදව් වෙනවා. හරිද? දැන් ඔයාලා ටියුට් එක ගන්න. ටියුට් එක අතර ගන්න. ටියුට් එක අතර ගත්තට පස්සේ මෙන්න මෙහෙම ඇති. ජීවි සම්බන්ධතාව කියලා තියෙනවද බලන්න මාතෘකාව? තියෙනවා සර්. ඔව්. ජීවි සම්බන්ධතාව කියලා ඒක ඇති මෙහෙම ලියලා ඇති. පහත දක්වා ඇති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. මොකක්ද කියන්නේ? ඇන්නේ. අය කියනකො යාට සිග්නල් මැද ඇහුන්නේ නැහැ කතා කරන්නේ. ජීවි සම්බන්ධතා. ඒකේ තියෙනවා යට ලියලා පහත දක්වා ඇති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජීවි කෙටිරා ජීවි සම්බන්ධතා පවත්වයි. එහෙම ලියලා තියෙනවද ඒක? ඔව් සර්. ඊට පස්සේ ජීවි සම්බන්ධතා තුන ලියලා ඇති. ආහාර ආරක්ෂා ප්‍රජනනය. ඒක ලියලා තියෙනවද? නෑ සර්. කියන්නේ දැන් ජීවි සම්බන්ධතා කියන මාතෘකාව යටතේ තියෙනවා පහත දක්වා ඇති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජීවි සම්බන්ධතා පවත්වයි. ඒ යටතේ තියෙනවා තුනක්. පළවෙනි එක ආහාර සඳහා දෙවෙනි එක ආරක්ෂාව සඳහා තුන්වෙනි එක ප්‍රජනනය සඳහා හරි මේක ලියන්නද ජීවි සම්බන්ධතා. දැන් මේකට උදාහරණ වල තනියෙන් ලියන්න ඕනේ. අනේ මට අනිත් අය කියන්නකො පොඩ්ඩක් එයාලට YouTube වීඩියෝ එක පැහැදිලි නැද්ද? ගියාතේ පාඩමේ පැහැදිලි තියෙනවා. පැහැදිලි. සර්. හරි මේක තමයි මම දෙන්න පැහැදිලි.
ඔය YouTube වීඩියෝ එක බලද්දී ෆෝන් එකෙන් බලද්දී ඕකේ උඩ තියෙනවා settings කියලා පොඩි කොටසක් ටච් කරලා ගන්න පුළුවන්. දැටිලෝදයක් වගේ. ඒකට ගියාට පස්සේ quality කියලා තියෙනවා. quality. ඒ quality කියන එකට ගිහිල්ලා ඒක quality වැඩි කරන්න high quality කියලා. එතකොට හොඳට clear වෙනවා. හොඳට පැහැදිලි වෙනවා. ඔය zoom එකේ දැන් ඔය පේනවට වඩා පැහැදිලි වෙනවා. හරි වල දැන් මෙන්න මේවා ලියන්න තනියෙන්. මෙන්න මේ උදාහරණ ලියන්න ඕනේ. සතුන් විසින් ශාක ආහාර ගැනීම. උදාහරණ දෙකක් ලියන්න. දැන් ඇතැම් විලෝපික සතුන් වෙනස් සතුන් ආහාර ගැනීම. පෝසෙත් විසින් මීයක ආහාර ගැනීම මේ වගේ උදාහරණ දෙකක්. ඇතැම් සුද්ධ ජීවීන් ජීවි දේහ මත යැපීම. ඇතැම් සුද්ධ ජීවීන් ජීවි දේහ මත යැපීම. මේ එක කියනවා ශාක මත දිවීර වර්ග වැඩිම. ඊළඟට මිනිස් දේහය තුළ රෝගකාරක බැක්ටීරියා ආදී වර්ධනය වීම. අපිට එහෙම ලියන්න පුළුවන්. ඇතැම් සතුන් වාසස්ථානයේ ශාක භාවිතයට ගැනීම මේ සත්තු ශාක වාසස්ථානයේ ගන්න ඒවා උදාහරණ වල ගන්න දෙකක් ලියන්න. ආරක්ෂා සඳහා සතුන් ශාක අතර සැඟව සිටීම. තනියෙන් ලියන්න උදාහරණ දෙකක්. ශාක වල ව්‍යාප්තිය සඳහා සතුන් වැදගත් වීම. තනියෙන් ලියන්න. ඊළඟට මේක. ඇතැම් ශාක කෘමීන්ගෙන් නයිට්‍රජනීය පෝෂණ අවස්ථා සපුරා ගැනීම. ඒ කියන්නේ කඳුලැස්ස ඊළඟට බාඳුරා වගේ ශාක කෘමීන් අල්ලගෙන එතකොට ඒ කෘමීන්ගේ තියෙන ඇඟේ තියෙන නයිට්‍රජන් තමයි යාළු උරා ගන්න. ඊළඟ ජීවී අඛණ්ඩ පැවැත්ම නිසා ප්‍රජනනය මගින් නව ජනිතයන් පිහිටීම. එතකොට සතුන් සහ ශාක සතුන් නම් සතුන්ගේ ගැහණු සතුන් ගිනින් සතුන් එකතු වෙලා ප්‍රජනනය කරලා නව සතුන් බිහි කිරීම. ඊළඟට ශාක වල නම් එක් ශාකයක පරාග අනෙක් ශාකයේ පුෂ්පල කලංකවල තැන්පත් වී අලුතින් පල හට ගැනීම. Mungkin beutama tamana bilkonnya. හරි ඒ උදාහරණ වල තනින් ලියන්න ඕනේ. මට ඒ උදාහරණ ටික ලියලා WhatsApp එකෙන් දාන්න ඕනේ. හරිද? දැන් නෙමෙයි. පන්ති වුණාට පස්සේ දාන්න. දැන් දාන්න එපා. දැන් දාන්න කිව්වොත් එහෙම වෙලා යනවනේ. WhatsApp එකෙන් අනිවාර්යෙන් දාන්න. පන්ති ඉවරලා ඔය උදාහරණ ටික ලියපු ටික මට අනිවාර්යෙන් දාන්න WhatsApp එකෙන්. මම වෙනදට නම් දැන් දාන්න කියලා බලනවා අනිත් පන්ති වල නම්. දැන් බෑ මට ඒක වෙලාමදි වෙලා තියෙනවා. මොකද මේ පාඩම ඉවර කරගන්නත් එපා. හරි ඊළඟට දැන් තව වැදගත් දැන් ඔය පාඩමෙන් පස්සේ ඔය ටියුට් එක ඉවරයි නේද? ඔය පාඩමෙන් පස්සේ ඔය ටියුට් එක ඉවරයිනේ. මම අද උත්සාහ කරනවා පුළුවන් තරම් මේ පාඩම ඉවර කරන්න. සමහරට කොටසක් ඉතුරු වෙයි. එහෙම වුණොත් අපි ඊළඟ දවසට කරනවා. ඔයාලගේ අගෝස්තු මාසේ ටියුට් එක ලබන සෙනසුරාදා වගේ වෙනකොට මට දෙන්න පුළුවන්. බුත්තල ළමයිට සහස්‍රායකකින් දෙන්න ගන්න පුළුවන් වෙයි. පැල්ලත් ළමයිට සවියෙන් ගන්න පුළුවන් වෙයි. හරි? එහෙම අරගන්න පුළුවන්. හරි ඒ තැන් දෙකෙන් ගන්න පුළුවන් ඔයාලට. හරි. එහෙනම් අපි දැන් ඊළඟ කොටස බලමු. ජීවි අජීවි සම්බන්ධතා. ජීවීන් සහ අජීවීන් අතර තියෙන සම්බන්ධතා. මොනවද කියලා බලමු. දැන් ඔයාලා හුස්ම ගන්නවා. ජීවීන් ශ්වසනය සඳහා බාහිර වායුගෝලයත් එක්ක සම්බන්ධයක් ඇති කර ගන්නවා. වායුගෝලය කියන්නේ අජීවි. නේද? වායුගෝලය අජීවි. ඔක්සිජන් අජීවි. අපි ජීවි අජීවි යන අපි සම්බන්ධයක් ඇති කරගන්නවා. ශාක ප්‍රභා සංශ්ලේෂණයට ජලය යොදා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් යොදා ගන්නවා. බලන්නකො. ජලය අජීවි, කාබන් ඩයොක්සයිඩ් අජීවි. එතකොට මේ දෙකම යොදාගෙන මොකද කරන්නේ? ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. අන්න එතකොට එතනින් මොකද්ද වෙන්නේ? එතෙන්දි ජීවීන් සහ අජීවීන් අතර සම්බන්ධය. දැන් ඔයාලා ජලය පානය කරනවා නේ. ඔයාලා ජලය පානය කරනවා. බොන්න ගන්නවා ජලය. එතකොට ඔයාලා ජීවි ජලය අජීවි. අන්න ජීවි සහ අජීවීන් අතර සම්බන්ධතාවය. නේද? එතකොට ශාකයක් පොළවේ සවි වෙලා තියෙනකොට පොළවේ තියෙන khනිජ ලවණ වර්ග උරා ගන්නවා. ශාකයට අවශ්‍ය khනිජ හා ලවණ පසින් උරා ගන්නවා. ඒකේ khනිජ හා ලවණ කියන්නේ අජීවි. ශාකය කියන්නේ සජීවි. අන ජීවීන් අජීවීන් අතර පවතින සම්බන්ධය. ඒකම දැන් ඊළඟට අජීවීන් අජීවීන් අතර සම්බන්ධතාවය. ඒ තමයි මොකද්ද? වැස්ස වැටෙනකොට පොළවට පස බුරුල් වෙලා සෝදගෙන යනවා, පස් හැරීගෙන යනවා, පාංශු කාදනය. වර්ෂාව මගින් පස සෝදා යාම පාංශු කාදනය.
ඒකට වර්ෂාව කියන්නේ ජලය කියන්නේ අජීවී. පස කියන්නේ අජීවී. ආනේ දෙන්න අතර සම්බන්ධයක් ඇති වෙලා පාංශු කාදනය වුණා. එතකොට පාංශු කාදනය කියන්නේ ජලය මගින් සිදුවන පාංශු කාදනය. ඒක අජීවීන් අතර සිදුවන සම්බන්ධතාව. ඔයාලා දැකලා ඇති අධික සුළඟට දූවිලි අවශ්‍යගෙන යනවා. ඒකත් පාංශු කාදනයේ එක අවස්ථාවක්. අධික සුළඟින් දූවිලි අවශ්‍යගෙන යනවා දැකලා තියෙන්නේ. ඒකත් පාංශු කාදනයේ එක අවස්ථාවක්. එතකොට සුළඟ සහ පස අතර සම්බන්ධයක් ඇති වෙලා පාංශු කාදනය වුණා. එතන අජීවී. ඊළඟට අධික සූර්ය තාපය පාෂාණ මතර වැටීම නිසා මොකද වෙන්නේ? පාෂාණ මතු පිට කොටස් කැඩිලා යනවා, දි รา පත් වෙනවා. අන්න සූර්ය තාපය මගින් පාෂාණ ජීර්ණය වීම. එහෙම නැත්නම් පාෂාණ දි รา පත් වීම. ඕකත් අපි කියන්නේ පාංශු. ඕකත් අපි කියන්නේ අජීවීන් සහ අජීවීන් අතර පවතින සම්බන්ධතාවයක් විදිහට. හරි. එහෙනම් අපි ඒ ටික ලියාගමු. ඒ ටික ලියා ගන්න ඕනේ හිස්තැන්නේ දැක්කේ ඔයාලා කිව්වට. මේ අද මේ වැහිවර කාලගුණයත් එක්ක පොඩි අවුල් ටිකක් තියෙනවා. මේ වැත්තත් එක්ක මේ ගොඩක් ළමයි ඩිස්කනෙක්ට් වෙනවා, ආයි කනෙක්ට් වෙනවා, ඩිස්කනෙක්ට් වෙනවා, කනෙක්ට් වෙනවා. මේක මේ අද වහින්නෙත් නැහැ. මේ හැම තැනම වලාකුළු වලින් පිරීලා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බලමු. ගොඩක් දුරට අවුල් වෙනවා නම් අපි පන්තිය මේ එක දිගට ගොඩාක් පැය 3ක් කරන එක තේරුම් ගන්න නැහැ එහෙම. එහෙම තමයි පොඩ්ඩක් බලමු. කට්ටිය නිතර ඩිස්කනෙක්ට් වෙනවා නම් අපි එහෙම ඊළඟ දවසට පන්තිය දාගමු. හරි. එහෙනම් දැන් ඔන්න අපි මෙතන මේ වෙනකම්. හරිද? පරිසර පද්ධති ගැන ඉගෙන ඉවරයි. පරිසර පද්ධති ගැන දැන් ඔන්න අපි ඉගෙනගෙන ඉවරයි. ජෛව විවිධත්වය, එහෙනම් පරිසර පද්ධති කියන්නේ මොනවද? ඒවා අපි ඉගෙනගෙන ඉවරයි. දැන් අපිට තියෙනවා අලුත් වැඩක්. හරි? අපිට තියෙන අලුත් වැඩක් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියක දැන් අපිට මේ වටේ පිටි අනිත් ලෝකවල ඕන මගුලක් අපිට අපේ ලංකාව ගැන ඉගෙන ගන්න බෑනේ. ඒ නිසා අපි ලංකාවේ මේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය කොහොමද තියෙන්නේ කියලා බලමු. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ගත්තම හරිද? මේ ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය පාපා කියලා දැන් හරි පරිසර පද්ධතිය. ලංකාවේ පරිසර පද්ධතිය අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න. හරි? මේක අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. මේ ලංකාව තුල තියෙනවා පරිසර පද්ධති දෙක. එකක් තමයි ස්වභාවික පරිසර පද්ධතිය. එකක් ස්වභාවික පරිසර පද්ධතිය. අනිත් එක තමයි මිනිසා විසින් නිර්මිත පරිසර පද්ධතිය. නිර්මිත පරිසර පද්ධතිය. ස්වභාවික පරිසර පද්ධතිය එකක්, අනිත් එක නිර්මිත පරිසර පද්ධතිය. ස්වභාවික පරිසර පද්ධතිය එක. ස්වභාවික පරිසර පද්ධතිය අපිට බෙදන්න පුළුවන් එකක් ජලයේ, අනිත් එක ගොඩබිම. එකක් ජලයේ, අනිත් එක ගොඩබිම තියෙනවා. හරිද? එකක් තමයි ස්වභාවික ජලජ පරිසර පද්ධතිය. ස්වභාවික ජලජ පරිසර පද්ධතිය. ස්වභාවික ජලජ පරිසර පද්ධතිය. අනිත් එක තමයි ස්වභාවික භෞමික පරිසරය. භෞමික කියන්නේ ගොඩබිම. හරි? අනිත් එක තමයි ස්වභාවික භෞමික පරිසර පද්ධතිය. ගොඩබිමයි ජලයයි. මේ ලංකාවේ තියෙනවා ස්වභාවික පරිසර පද්ධති සහ මිනිසා විසින් නිර්මිත පරිසර පද්ධති. දැන් ඔයාලගේ ගෙදර
ඔයාලා ගෙදර කියන්නේ නිර්මිත පරිසර පද්ධතියක්. ඔයාලගේ ඉඩම වත්ත, ගෙවත්ත ඒක නිර්මිතයි. ඒක මේ ඉබේට වෙදිච්ච එකක් නෙමෙයි. ගේ වටේ මල් හිටවලා නේ එළවලු ඒක පළතුරු ගස් හිටවලා ඒ ඔක්කොම තියෙනවනේ. ඒක නිර්මිතයි. ඉබේට නෙමෙයි. එතකොට හැබැයි වනාන්තරයක් ගත්තොත් ඒක ස්වභාවිකයි. ඒක නිර්මිත නෙමෙයි ඒක ස්වභාවිකයි. හරි. එතකොට ස්වභාවික පරිසර පද්ධති තියෙනවා ලංකාවේ නිර්මිත පරිසර පද්ධති තියෙනවා. ස්වභාවික පරිසර පද්ධති විතරක් ගැන කතා කරොත් අපි ඒක සමාජයට වැවක් පොකුණක් මුහුදු සාගරය ඒවත් ගන්න පුළුවන්. කලපු. දැන් අපේ රට වටේ තියෙන්නේ සාගරය, ඉන්දියන් සාගරය. හරි ඒක ඒ ඔක්කොම ස්වභාවික ජලජ. ස්වභාවික ජලජ. එතකොට භෞමික ගත්තොත්, ගොඩබිම ගත්තොත් ස්වභාවික පරිසරය වනාන්තර තියෙනවා, තනබිම් තියෙනවා. නේ අපේ ලංකාවේ කාන්තාර නැහැනේ. ලංකාවේ වනාන්තර තියෙනවා. විවිධ වනාන්තර වර්ග තියෙනවා. තෙත් වර්ෂා වනාන්තර කියලා තියෙනවා. කඳුකරේ හැදෙන කඳුකර වනාන්තර කියලා තියෙනවා. ඊළඟට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර තියෙනවා. අපි කියනවා මෝසම් වනාන්තර කියලාත් ඔකට කියනවා. තෙත් නේ මෝසම් වනාන්තර එහෙම කියලා කියනවා. ඊළඟට මේ ශුෂ්ක පළාත්වල හැදෙන පළාත්වල කටුපඳුරු සහිත ලඳු කැල ආන් ඒ වගේ ස්වභාවික භෞමික පරිසරයේ වනාන්තර වර්ග තියෙනවා. ඊට අමතරව තනබිම් තියෙනවා. තනකොළ විතරක් තියෙනවා. දැන් අපි ගත්තොත් එimhe හෝටන් තැන්න කියන එක. හෝටන් තැන්න කියන එක ගත්තොත් අපි යන්නේ ලෝකාන්තේ බලන්නේ බර්ඩ්සෙන් බලන්න කියලා යන්නේ. කාලෙම යන්න බැරි වෙන්නේ නැත්නම්. ඒක තනිකර තනකොළකින් තන පිටණියක් වගේ. ඒව තනබිම්. දැන් අඹේල පැත්තේම අර හරක් දාලා තියෙන ලොකු තනබිම්. ඒව තනබිම්. ඒක තනබිම් තියෙනවා. තෙත් පතන, වියලි පතන, දමන, තලාව වගේ තනබිම් වර්ග තියෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට ස්වභාවික පරිසරය බෙදනවා. ස්වභාවික ජලජ පරිසරය කියලා බෙදනවා. ඒකත් බෙදනවා කොටස් තුනකට. එකක් තමයි මිරිදිය. ස්වභාවික මිරිදිය පරිසරය. ඊළඟට ජලජ පරිසරයෙන් තව එකක් බෙදනවා මිරිදිය ඊළඟට තියෙනවා කරදිය. ඊළඟ අවසානයේ එනවා කියුල්දිය. කියුල්දිය. ස්වභාවික භෞමික පරිසරයේ බෙදනවා කොටස් දෙකයි. එකක් තමයි වනාන්තර, අනිත් එක තනබිම්. වනාන්තර සහ තනබිම්. මිරිදිය පරිසරය ගත්තොත් මිරිදිය පරිසරයට තමයි අයිති වෙන්නේ ගංගා. හරිද? ගංගා. ඊළඟට ගංගාව ආශ්‍රිත පරිසරය. ඊළඟට අභ්‍යන්තර ජලාශය. ඊළඟට තෙත්ති. මොන බලන්නකො මේ මිරිදිය පරිසර කොටස් තුනක් බෙදෙනවා. කොටස් හතරක්. මිරිදිය පරිසරයේ කොටස් හතරක් තියෙනවා. මිරිදිය තියෙන පරිසර කොටස් හතරක් තියෙනවා ලංකාවේ. එකක් තමයි ගංගාව. එකක් ගංගාව. ඊළඟට ගංගාව අවට ඒ කියන්නේ ගංගා දෙපස පරිසරයක් තියෙන ගස් වලින් පිරිච්ච තෙත් භූමියක් එක්ක. ඒක තමයි දෙවෙනි එක. ගඟ කියන එක එකක්, ගඟ දෙපස තියෙන පරිසරය තව එකක්, දෙකක්. ඊළඟට අභ්‍යන්තර ජලාශය. ඒවා අපි ගන්නවා ස්වභාවිකව හැදිච්ච වැව් නම් ස්වභාවික නෑ. ඒ වුණත් වැව් කියන එකත් අභ්‍යන්තර ජලාශයක් විදිහට තමයි අපි මේ කරන තමයි දාලා තියෙන්නේ. වැව් සහ පොකුණු. ස්වභාවික හැදිච්ච පොකුණු. අන්න ඒවා තමයි අපි ගන්නේ අභ්‍යන්තර ජලාශයක තුනයි. ඊළඟට තෙත් බිම්. ඒ කියන්නේ සමහර තැන් තියෙන දැන් ඔය ගත්තොත් ඒ මුතුරාජ වෙල තෙත් බිම. හරි. ඒව මේ පහත් බිම් නිතරම මේ ජලයෙන් යට වෙලා තියෙන. ඒ කියන්නේ ලොකුවට ජලයෙන් යට වෙලා නැහැ. සාමාන්‍ය ප්‍රමාණය ජලයෙන් යට වෙච්ච තෙත් බිම්. අනේ ඉතින් මිරිදිය පරිසර හතරක් තියෙනවා. කරදිය පරිසර අපිට තියෙන්නේ සාගරේ, ඉන්දියන් සාගරේ වටේ තියෙන්නේ. නේ? මුහුදු හා සාගර දෙකම එකට ගන්නවා. කරදිය පරිසර එකක් තියෙනවා. කිවුල්දිය පවතින පරිසර අපිට තියෙනවා දෙකක්. අපිට තියෙනවා කිවුල්දිය සහිත පරිසර දෙකක්. එහෙම නේද? කලපු තියෙනවා. හරිද? කලපු තියෙනවා. ආයේ ගම්මෝය. ගම්මෝය සහ කලපුව කියන එක කිවුල්දිය පිරිච්ච පරිසර වර්ග දෙකක්. ඒතකොට බලන්න ස්වභාවික ජලජ පරිසරය ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. ස්වභාවික මිරිදිය පරිසර පද්ධතිය, ස්වභාවික කරදිය පරිසර පද්ධතිය, ස්වභාවික කිවුල්දිය පරිසර පද්ධතිය. මිරිදිය පරිසර පද්ධති 4යි, කරදිය පරිසර පද්ධති 1යි, ඔක්කොම දැන් 5ක් වෙනවා. කිවුල්දිය පරිසර පද්ධති 2යි, ඔක්කොම 7ක් වෙනවා. ස්වභාවික ජලජ පරිසර පද්ධති ඔක්කොම 7ක් තියෙනවා.
අපි බලමු ස්වභාවික භෞතික පරිසර. වනාන්තර තියෙනවා වර්ග 4ක්. වනාන්තර වර්ග 4ක්. නිවර්තන වැසි වනාන්තර, තෙත් වර්ෂා වනාන්තර. එහෙම නැත්නම් නිවර්තන වැසි වනාන්තර. සිංහරාජ්‍ය වගේ එකක්. හරි ඒවා. නිවර්තන වැසි වනාන්තර. ඒකක්. ඊළඟට තියෙනවා කඳුකර වනාන්තර. හරි. කඳුකර වනාන්තර කඳුකරවල තියෙන. කඳුවල තියෙන වනාන්තර වර්ග. එතකොට ඒකත් එක්ක දෙකයි. හරි. ඔය නකල්ස් වල එහෙම නකල්ස් ඒ කඳු ඇතුළේ තියෙනවා කඳුකර වනාන්තර. හරි. කඳුකර වනාන්තර. වනාන්තර වර්ග දෙකයි. ඊළඟට තියෙනවා මේ වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඒ කියන්නේ මේ අපි ඉන්න ප්‍රදේශයේ මේ මොන්රාගල හරි මේ වගේ ප්‍රදේශ ගත්තොත් එහෙම වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර මෝසම් වනාන්තර කියලා කියනවා. ඊළඟට ඔය හම්බන්තොට ඊළඟට අපි ගත්තොත් ඔය පුත්තලම යාපනය ඊළඟට ඔය තියෙන්නේ මොනවද කතරගම පැත්තට යනකොට ඒවා හරි ඒ ප්‍රදේශ ගත්තා. ඒ ප්‍රදේශවල තියෙන සම්පූර්ණ වියලි පරිසරයක් අධික ශුෂ්ක පරිසරයක් ජලයේ හිග පරිසරයක් ඒවයි මා ලොකු ගස් නෙමෙයි කටු පඳුරු වගේ තියෙන ප්‍රදේශ. ඒවට කියනවා අපි කටු පඳුරු සහිත ලඳු කැලෑ. ඔන්න වනාන්තර වර්ග 4යි. වනාන්තර වර්ග 4යි. තනදිම් වර්ග 4ක් තියෙනවා. තනදිම් වර්ග 4ක් තියෙනවා. මොනවාද ඒවා? එකක් තමයි කඳුකරේ තියෙනවා. කඳුකරේ තෙත්පතන කියලා තනදිම් වර්ගයක් තියෙනවා. දැන් ඔය ගත්තොත් එහෙම මේ ඔය ලෝකාන්තයට යනකොට මේ අපිට හම්බෙන්නේ ඒ ටික. එතකොට එතන ඒ කොටස ඒ ප්‍රදේශයේ තියෙන්නේ මේ හොටන් තැන්න ඒක තෙත්පතන. ඊළඟ වියලි පතන කියලා එකක් තියෙනවා. වියලි පතන. වියලි පතන වල දැකලා තියෙනවා. දැන් ඔය වැල්ලවයි පැත්තෙන් බණ්ඩාරවලට යනකොට අපි ඔය රාවණෑල්ල දියැල්ල දින පැත්තේ ඒ පැත්තේ වල දැකලා තියෙන කඳු වල සම්පූර්ණයෙන් තනකොළ විතරක් තියෙන ප්‍රදේශ තියෙනවා. ඒව මේ අයිති වෙන්නේ වියලි පතන. ඒවා අයිති වෙන්නේ වියලි පතන. ඊට පස්සේ තව තියෙනවා ඔය මේ කඳුකර ප්‍රදේශ නැතුව පහත රට ප්‍රදේශවල දමන තලාව කියලා එක තනබිම් වර්ගයක් තියෙනවා. තලාව කියලා තව තනබිම් වර්ගයක් තියෙනවා. ඒක තනබිම් වර්ග ඔක්කොම 4ක් එනවා. හරි එතකොට ස්වභාවික භෞමික පරිසරයේ ගොඩබිම ආශ්‍රිතව වනාන්තර වර්ග 4යි තනබිම් වර්ග 4යි. එතකොට ඔක්කොම තියෙනවා 8ක්. මෙන්න ජලජ පරිසර ඔක්කොම 7යි භෞමික පරිසර ඔක්කොම 8යි. හරි එතකොට දැන් බලන්නකො එතකොට ස්වභාවික පරිසර ඔක්කොම කීයක් තියෙනවද මේ? ජලජ පරිසර 7යි භෞමික පරිසර 7යි ඔක්කොම ස්වභාවික පරිසර 15ක්. නේද? ස්වභාවික පරිසර පද්ධති 15ක් ලංකාව තුළ දකින්න ලැබෙනවා. අපි නිර්මිත පරිසර ගමු. නිර්මිත පරිසර. ඒ කියන්නේ මිනිසා විසින් හදපුවා. එකක් තමයි කෘෂිකාර්මික පරිසරය. කෘෂිකාර්මික පරිසරය එකක්. අනිත් එක කාර්මික පරිසරය. කාර්මික පරිසරය එකක් ඊළඟ කාර්මික පරිසරය. හරිද? අනිත් එක ජනාවාස. අනිත් එක ජනාවාස. හරි? කෘෂිකාර්මික අනිත් එක කාර්මික අනිත් එක ජනාවාස. හරිද? එතකොට එතන තියෙන නිර්මිත පරිසර තුනයි. ඔක්කොම පරිසරයන් ලංකාවේ ඔක්කොම පරිසර පද්ධති 18ක් තියෙනවා. ලංකාවේ ඔක්කොම පරිසර පද්ධති 18ක් අපි ඉගෙන ගන්න ඕනේ. ඔය පරිසර පද්ධති 18 ඉගෙන ගත්තට පස්සේ මේ පාඩම ඉවරයි. හරි ලක්ෂණයි පාඩම් කොටස් 18ක් අපිට තියෙනවා. මේ පරිසර පද්ධති ඇත්තටම මේ මම ඔයාලට වීඩියෝස් එක දැන් ෆොටෝස් එකම පෙන්නනවා. ඇත්තටම මේ හරි ලස්සන මේ දර්ශන ටිකක් තියෙනවා. අපිට කම්මැලි නැති ඉගෙන ගන්න පුළුවන් කොට. හරි අපි ඉස්සෙල්ලා බලමු ගංගාවක් කියන්නේ මොකක්ද කියලා. ගංගාවක් කියන්නේ මම මේක දැන් මකනවා ඔයාලගේ ටියුට් එකේ ඔය සටහන තියෙනවානේ. මේ සටහන තියෙනව නේද? ඔව් සර්.
හරි. අපි ඉස්සෙල්ලාම ගමු ගංගාවක් කියන්නේ මොකක්ද කියලා. ගංගාවක් කියන්නේ මොකක්ද කියලා බලමු. ගංගාවක් කියලා කියනවා මෙහෙම දෙයක්. හරිද? දැන් ගංගාවක තියෙන්නේ මොන වගේ ජලයේද? නිරිදියද, කරදියද, කියෝදියද? මිරිදි ජලයේ ජලයේ තියෙන්නේ. සාමාන්‍ය ගංගාවක් ආරම්භ වෙන්නේ කොයි වගේ තැනකින්ද? මධ්‍යම කඳුකර ප්‍රදේශ. කඳුකරේ. ඔව් මධ්‍යම කඳුකරේ ගංගා ආරම්භ වෙන. ඊට අමතරව මේ කොහොමයි කඳුකර ප්‍රදේශයෙන් තමයි ගංගාවල් ආරම්භ වෙන්නේ. වැඩි කඳු ප්‍රමාණය වැඩි ගංගා ප්‍රමාණයක් මධ්‍යම කඳුකරෙන් තමයි ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම කඳුකරේ තියෙන උල්පත් වලින් මේ ගංගාවක් ආරම්භ වෙනවා. මේ ගංගාවක් ආරම්භ වෙද්දී මේ බලන්නත් මේ ඔයාලා ඉඳ තියෙන මැණික් ගඟ පටන් ගන්න තැන. මැණික් ගඟ ආරම්භ වෙන තැනට ගියා තියෙනවද? මැණික් ගඟ ආරම්භ වෙන ස්ථානේ හරියටම කියන්න බෑ. ඒ රටේ ආසනයට යන්න පුළුවන්. ඔයාලට යන්න නම් නමුණු කුල හරියට. නමුණු කුලට ගියොත් එහෙම ඒ පැත්තේ මැණික් ගඟ තියෙනවා. මම ගිහිල්ලා තියෙනවා. නමුණු කුලට පොඩ්ඩක් පහළ තියෙනවා දෙවන ඉස්කෝලයක්. මම ඒකට ගියා ඡන්ද රාජකාරී සඳහා. ඒ ගියාට පස්සේ එතන ඒ මුලට ඉන්න එක්කෙනා කිව්වා සර් ඔය ටැංකියලත් වතුර තියෙනවා නාගන්න පුළුවන් ටැංකියෙන් ටැප් ලයින් වතුර එනවා ඒක නාගන්න පුළුවන් ඕන නැත්තම් අපි පොඩ්ඩක් පහළට වැස්සම මැණික් ගඟ තියෙනවා මැණික් ගඟේ තෝරන ඉතින් මුණත පය හොදගෙන එන්න පුළුවන් කියලා කිව්වා නාගන්න නෙමෙයි කිව්වේ මුණත පය හොදන් එන්න පුළුවන් කම මැණික් ගඟ තියෙනවා පහළ අපි ඊට පස්සේ අපි ගියා මැණික් ගඟ හොයාගෙන ඉතින් අපි ඉස්කෝලේ පොඩ්ඩක් පහළට වැස්සට පස්සේ ගල් ගොඩවල් ඉතින් ගල් ගොඩවල් අතරින් නිකන් පොඩි වතුර පාරක් යනවා එළ පාරක් වගේ ඒකත් හරියට නෑ වතුර චුට්ටයි පොඩි වතුර පාරක් යනවා ඉතින් මේ අපිට ගිහින් බැලුවා නිකන් සමහර තැන්වල වල වතුර එකතුලා වගේ වතුර පල් වෙලා සාමාන්‍ය පොඩි වතුර පාරක් චොක චොක දාලා වැක්කිරලා එනවා ඉතින් ඒකේ නා ගන්නවා නම් අර වතුර ගල් වලින් බේරෙන වතුර පහළ වැක්කිරෙන තැන් තියෙනවනේ ඒ වගේ තැන්වල බකට් එකක් තියන් ඉඳලා විනාඩියක් විතර වගේ යනවා බකට් එකක් විනාඩියක් යන්නේ තප්පර 10ක් 15ක් ඇදී බකට් එක පිරෙනවා ඕදාන වැක්කිරෙනවා එහෙම එකක් තමයි දාගන්නේ. තියනවා චුට්ටක් ඉන්නවා බකට් එකේ පිරෙනවා තමයි දාගන්න වෙන්නේ. මේ වගේ වතුර ගලාගෙන යනවා. ඊට පස්සේ අපිට මැණික් ගඟ හොයා ගන්න බෑ. අපි එන්න ආවා. අපි ඇවිල්ලා ඊට පස්සේ එතන තිබ්බ ටැප් ලයින් වලින් අපි එවෙන් සීතලයි ඉන්න බෑ. අපි ඉතින් මේ නෑවෙත් නෑ රැයාලිටි අසනීපයක් හැදුනොත් කියලා. ඇඟපත එහෙම හොදගෙන අපි ඉතින් හවස තේ බොණ්ඩ තේ ගෙනාවා. ඊට පස්සේ අපි ආව කො මැණික් ගඟ තියෙනවා අපි ගියා හම්බුන්නේ නෑ. එතන ඔයද මේ පහළ තියෙන මැණික් ගඟනේ. කොහෙද කියලා අර ගල් ගොඩක් තියෙන පොඩි වතුර පාර. ඔව් ඒක තමයි මැණික් ගඟ. එතකොට තමයි දැනගත්තේ මේ මැණික් ගඟ ආදැන් කිව්වා මැණික් තව උඩහ කන්දේනේ පටන් ගන්න. උඩින් පටන් ගන්නේ මැණික්. ඔය උඩින් තමයි පටන් ගන්නේ වතුර එන එක කිව්වා. වැහි කාලේ පොඩ්ඩක් වතුර වැඩි කිව්වා. පහළට යන්න තමයි තව වතුර පාරවල් එකතු කරලා වතුර වැඩි වෙන්නේ කිව්වා. ඔතනින් තමයි පටන් ගන්න. ඕන්න යන්න පුළුවන් ඉතින් ටිකක් අමාරුයි කිව්වා දවල් උදේ වරුට යන්න ඕනේ. උඩටම නැගලා මේ ඔය උල්පත් පටන් ගන්න තැන් ටික බලන්න පුළුවන් කිව්වා. මොකද ඇත්තටම කන්දකින් ගඟක් ආරම්භ වෙන තැන හරිය පොඩි වතුර පාරක් තියෙන චූටි දොළ පාරවල් වගේ. එහෙම චූටි දොළ පාරවල් එකතු වෙලා තමයි ටික වතුර වැඩි වෙලා මේ ගඟේ වතුර වැඩි වෙලා මෙහාට එනකොට පහළට එදී මහා දැවැන්ත ගඟක් බවට පත් වෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මේ වගේ මේක තියෙන්නේ කඳු වැටිය. ඔය තියෙන කඳු වැටිය හරි. ඔය කඳු වැටිය ඔහොම ඊට පස්සේ ටික මේ පහත් දින් ප්‍රදේශ. ඔහොම දැන් කඳු වැටි ආරම්භයේදී මෙන්න මේවා දැන් චූටි දිය පාරවල් මෙහෙම ඉන්නේ. චූටි දිය පාරවල් මෙහෙම ඇවිල්ලා එකට එකතු වෙනවා. එකතු වෙලා මේ ගඟ ටිකක් මෙන්න මේ වගේ පළලට දැන් හැදෙනවා. දැන් මොන ගඟ මේ උඩ ගඟක් ආරම්භ වෙන ස්ථානේ හරි පටුයි ගඟ. ගඟ හරි පටුයි. ගඟ පටු වුණාට හොඳ පිරිසිදු ජලය තියෙන්නේ. ගඟ පටු වුණාට පිරිසිදු ජලය තියෙන්නේ. පිරිසිදු ජලය දැන් බෑවම වැඩිනේ. ජලයේ වේගයෙන් ගලාගෙන යනවා. ගඟ පටුයි. මේ වගේ තැන්වල ඉන්නවා අර ලංකාවට ආවේනික වෙච්ච මාළුවා. දුර්ලභ මාළුවා. දැන් බුලත් හපයා, බන්දුල පෙතියා, හාල්මල් දණ්ඩියා. හරිද? ඒ වගේ ට්‍රවුට් ඔය වගේ මාළු වර්ග මේ ගඟේ මේ ඉහළ කොටසේ අපිට පේන්න තියෙනවා. ඉන්න අපිට දකින්න ලැබෙනවා. ඒ ජලය පිරිසිදු නිසා. මේ ගඟ ටික පහළට එනකොට
මෙහෙම පහළට එනකොට මේ තව මේ අතු ගංගා මේවට එකතු වෙනවා. මෙහෙම අතු ගංගා එකතු වෙනවා. එකතු වෙලා ගඟේ පළල වැඩි වෙනවා මේ පහළට එද්දී. ගඟේ පළල වැඩි වෙනවා. ගඟේ තියෙන ජල ප්‍රමාණයත් වැඩි වෙනවා. දැන් ඔහොම එනවා. ගඟ පහළට එනවා. ඇවිල්ලා ටික දැන් කඳුකර ප්‍රදේශයෙන් බැහැර වෙලා පහත් බිම් ප්‍රදේශ ඒව කඳුකර නෙමෙයිනේ. ඒවා නිකන් සමතල දැන්තලා බිම් වගේනේ. ආන්ගේ ප්‍රදේශ වලට එනකොට ගඟේ පළල වැඩි වෙනවා, ගැඹුර අඩු වෙනවා. ගඟේ පළල වැඩි වෙනවා, ගැඹුර අඩු වෙනවා. ඒකට හේතුව තමයි බිම තැනිතලා බිම. දැන් ඔයාලා හිතන්නකෝ මෙහෙම ඔයාලා බෑවුමක් හරිද? පොළවේ බෑවුමක් තියෙන තැනට වතුර පණිට්ටුවක් හරනවා. මොකද වෙන්නේ? ඒ බෑවුම දිගේ මෙහෙම වතුර පහළට වැක්කිරිගෙන යනවා ඉක්මනට. ඔයාලා නිකන් ගෙදර මිදුල මැද වතුර පණිට්ටුවක් හැලුවොත් ඒක වතුර මෙහෙම පැතිරිලා යනවා වටේ. එහෙම වෙනව නේද? බෑවුම් ඉදමක දැන් බෑවුමක අපි හිතමු පස් බෑවුමක් තියෙනවා නේද? ওই බෑවුමේ වතුර එකක් හැලුවොත් එimhe චරෝස්සාර වතුර ටික පහළට වැක්කිරිගෙන යනවා. හැබැයි ඕක අපි මිදුල මැද හැලුවොත් එහෙම තැනිතලා බිමක වතුර පැතිරිලා යනවා. ඇයි ඒ? භූමිය සමතලයි නම් භූමිය තැනිතලා බිමක් නම් ජලය පැතිරෙනවා. භූමිය බෑවුමක් නම් එයා මොකද වෙන්නේ? මොකක් හරි පාරක් හදාගෙන මෙහෙම ඉක්මනට පහළට ගලාගෙන යනවා. මෙතනත් උනේ එහෙම. භූමිය බෑවුම වැඩි නිසා මේ පොඩි පාරවල් හදාගෙන ඉක්මනට මෙහා පහළට එනවා. ඒකවල ගඟ පටු. භූමිය උස් බෑවුම සහිත භූමිය වලදී ගඟ පටු වෙනවා. ඒ වගේම පොළොව වෙන හැරිලා වගේ එනවා උතර. ගැඹුරක් වැඩි පොඩ්ඩක් ගඟ පටුයි. අනිත් ඒක වතුරත් අඩු වෙන්නේ. පහළට එන්නේ නතු ගංගා එකතු වෙලා වතුර වැඩි වෙනවා. ඒ වගේම භූමිය සැනිතලා භූමියක් බවට පත් වෙනවා. ඒකවල මොකද වෙන්නේ? ගඟ ටික පළල් වෙනවා. මේ ගඟේ පළල වැඩි. ඔහොම පළල් වෙලා මෙහාට ඈතට යනවා. දැන් අපි හිතමු මේ පැත්තේ තියෙන මුහුද. මෙහාට යනකොට මේ ගඟ ආයතරයක් මෙහෙම අතු වලට බෙදෙනවා. අතු වලට බෙදෙනවා. මෙහෙම අතු වලට බෙදිලා ඔහොම අතු වලට බෙදිලා තමයි ගඟ මුහුදට වැටෙන්නේ. එකපාර හෝස් ගාලා හැලෙන්නේ නැහැ. ගඟ එහාට මෙහාට අතු වලට බෙදිලා ගිහලා තමයි මුහුදට වැටෙන්නේ. එතකොට මෙන්න මේ වගේ තැන්වල මෙන්න මේ වගේ ත්‍රිකෝණාකාර දූපත් ඇති වෙනවා. ඕවට ඔය ත්‍රිකෝණාකාර දූපත් වලට කියනවා ඩෙල්ටා කියලා. මේ ත්‍රිකෝණාකාර දූපත් වලට කියනවා ඩෙල්ටා. ඕක රොන් මඩ තමයි තැන්පත් වෙලා තියෙන්නේ. ඩෙල්ටා වල තැන්පත් කරන්නේ රොන් මඩ. හරිද? මෙන්න මේක ගඟක් මුහුදට වැටෙන තැනට කියනවා ගම්මෝය. ඔකට කියන්නේ ගම්මෝය. එතකොට මේ ගඟේ ඉහළ කොටසේදී ජලය ගොඩාක් පිරිසිදුයි. පහළට එන්න අවට තියෙන තව ජල පහරවල් එකතු වෙච්ච නිසා පහළට එන්න ජලය අපිරිසුදු වෙනවා. හරි? ජලය අපිරිසුදුයි. ජලයේ තියෙන රොන් මඩ ප්‍රමාණය වැඩි වෙනවා. මඩ සයිද ප්‍රමාණය වැඩි. ජලයේ තියෙන ලවණ ප්‍රමාණයත් වැඩි. පහළට එන්න ජලය අපිරිසුදුයි. මඩ සහිත ජලය, බොර පැහැති ජලය මේ පහළට එනකොට. අන්න එතකොට මේ උඩ හිටපු අර බන්දුල පෙතියක්, ඊට පස්සේ හාල් මල් දණ්ඩියක්, ඊළඟට බුලත් හපයක්, ඊළඟට ට්‍රවුට්, ඔන්න වගේ මාළු වර්ග දැන් පහළ ඉන්නේ නැහැ. ඇයි? මඩ තියෙන ජලයේ මේ මාළුන්ට ඉන්න බෑ. ඇයි? මේ මාළුන්ට මඩ හුරු නැහැ. නිසා පහළට එනකොට ඉන්නේ කවුද? ඔයකට පහළට එනකොට ඉන්නේ සාමාන්‍ය ඔය කියන්නේ මඩ කණයෝ. ඊට පස්සේ ඔය කොරලි, ඔය වගේ මාළු තමයි මෙහාට එනකොට ඉන්නේ. මේ මැද හරි. ඊළඟට තව ටිකක් පහළට යනකොට මේ හරි හරිම අපිරිසිදුයි. රොන් මඩ පිරීලා මඩ ගොඩවල්. දැන් මේ හරි මෙහෙ දැක්කම දැන් අර කතරගමට යනකොට බලන්නකො ගඟ මැණික් ගඟ කොහොමද අපිරිසිදුකම. ඕක කිරින්දෙන් වැටෙනකොට බලන්නකො. ඒ ප්‍රදේශයට යනකොට ඒක සම්පූර්ණ හරි අපිරිසිදුයි. ගඟක් කියලා හිතන්නත් බෑ. හැම තැනම ගොඩක් පල්ලට ගිහිලා එක වතුර ටිකක් ගලාගෙන නිකන් වතුර ගලන් යනවා වගේ තමයි මුහුදට පේන්නේ. මෙන්න මේ ප්‍රදේශයේ පහළට මෙනකොට මේකේ තියෙන අපද්‍රව්‍ය ගොඩක් වැඩි. මේ ප්‍රදේශයේ ජලයේ ලවණ ස්වභාවයත් වැඩියි. මේ භූමියක් තෝදගෙන නෙන්නේ. මේ ලොකු භූමියක් තේදිලා මේ පොළව තේදිලා එනකොට හැම එකම නේ ඔය වතුර වැස්සට පස්සේ ගංගා මේ කාන් වලින් එන වතුරත් මේ ගඟට එකතු වෙනවා. ටවුන් ඔක්කොම හොදගෙන එන වතුරත් මේකට එකතු වෙනවා. දැන් කුඹුරු වලින් එන ජලය ඒකත් මේකට එකතු වෙනවා. ඔය වගේ ජලය එකතු වෙලා මේ පහළට එද්දි හරි අපිරිසිදු ජලය. අපිරිසිදු ජලය තියෙන උඩ වගේ පිරිසිදු ජලය නැහැ. මේ මඩ සහිත අපිරිසිදු ජලයේ ජීවත් වෙන්න පුළුවන් සත්තු තමයි මේ ගම්මෝය ආශ්‍රිතව ඉන්නේ. කවුද? ලූලා, ආදා, ඉස්සෝ,
මෙන්න මේ වගේ සතුටයි මෙහාට එනකොට වැඩිපුර ඉන්නේ. දැන් ලවණ ස්වභාවයට නිසා මේ හරියට තියෙන්නේ කිවුල් ජලය. ඔන්න කිවුල් ජලය. ඒ කියන්නේ කරදියක් නෙමෙයි, නිරිදියක් නෙමෙයි අතරමැද. කිවුල් ජලය තමයි මේ ප්‍රදේශෙදි තියෙන්නේ. එතකොට මේ ගංගා කියන ඒවා අපිට ප්‍රයෝජනවත් වෙනවා. මොනවාටද? ගංගා ප්‍රයෝජනවත් වෙනවා කෘෂි කර්මාන්තය සඳහා ජලය ලබාගෙන. මේ ගඟෙන් එන ගඟෙන් ඇල පාරවල් කපලා ඒවා තමයි වැවට අරගෙන වැවේ ජලය පුරවන්නේ. නේ? ගඟෙන් වතුර අරගෙන ඇල පාරවල් හරහා වතුර අරගෙන තමයි කුඹුරු වලට ජලය සපයන්නේ. එහෙනම් කෘෂි කර්මාන්තය සඳහා ජලය සපයගන්නේ මේ ගංගා ජලය. ඊළඟට දැන් සමහර තැන්වල තියෙනවා ගඟෙන් එන ජලය ගඟ හරස් කරලා ජලය අරගෙන ලොකු ජලාශ හදලා ජලාශයක් දැම්මක් බැඳලා ඊට පස්සේ පහළ තියෙනවා ජල විදුලි බලාගාරය. ජල විදුලි බලාගාරයේ ටර්බයින කරකලා විදුලිය නිෂ්පාදනය කරන ආය දානවා ගඟට. ගඟ හරස් කරලා බැම්මක් බැඳලා ජලාශයක් හදනවා. ඒකෙන් ඒ ජලය පහළට අරගෙන එතන හදනවා විදුලි බලාගාරය. විදුලි බලාගාරයේ වතුර අරගත්තට පස්සේ ඊටු ටික ආයතනයක් ගඟට දානවා. මොකද ගඟේ කොටසක් විතරයි නැත්තේ. ඉතින් ඊට ආයෙ ගඟ තියෙනවා. මේ එතකොට ජල විදුලිය නිෂ්පාදනය කරන්නේ. ඊළඟ ප්‍රවාහන කටයුතු වලට ජලය යොදා ගන්න. හරිද? අර තිබුණේ පාරු කවි කියලා පාරු. නේද? පාරු කවි කියලා වල ඉගෙන ගන්න සිංහලෙදී. නේ? එතකොට දැන් තියෙන මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා කියලාම තියෙන්නේ. ඔය ඒ කවි කිව්වේ අර පාරුවේ ගමන් කරන ගමන්නේ. පාරුව යන්නේ කොහෙද? ගොඩබිමද යන්නේ පාරුව. පාරුව යන්නේ වැව්වලද? නෑ, පාරුව යන්නේ ගඟ දිගේ. ඔය කැලණි ගඟේ සෑහෙන පාරු ගියා ඒ දවස්වල පාරු තිබිලා තියෙනවා. ඔය නීල්වලා ගඟේ. ඒවා එහෙම පාරු වලින් මේ භාණ්ඩ ප්‍රවාහන කටයුතු එහෙම කරලා තියෙනවා. හරිද? එතකොට ප්‍රවාහන කටයුතු සඳහා මේ ගංගා යොදා ගන්න බලන්න. ගංගාවේ තියෙන නිරිදිය ජලය. එතකොට ගොඩක් ගංගාවල් මධ්‍යම කඳුකරේ උස් ප්‍රදේශ වලින් තමයි ආරම්භ වෙන්නේ. හරි, ආරම්භ වෙලා තමයි ඒක මුහුදට ගලාගෙන යන්නේ. ඊළඟට මේ ගඟේ ජල මට්ටම අඩු වැඩි වෙනවා වර්ෂාවත් එක්ක. හරි. දැන් එතකොට දැන් මේ උඩ හරිය වර්ෂාව වැඩි වුණොත් එහෙනම් මේ පහළට එන ජල ප්‍රමාණය වැඩි වෙනවා. සමහරවිට උඩ හරිය වර්ෂ නැහැ. පහළ හරිය වහිනවා. එතකොට මොකද වෙන්නේ? උඩ හරිය ජලය අඩුයි. පහළට එන ජලය වැඩියි. මැදින් වැහැලා. මැදින් වැහැලා වැස්ස ඇවිල්ලා. එහෙම වෙනවා. එතකොට ඒ කියන්නේ ගඟ ගලා යන ප්‍රදේශයේ ලැබෙන වර්ෂාව අනුව ගඟේ තියෙන ජල ප්‍රමාණය තීරණය වෙනවා. ගඟේ ජලය අඩුද වැඩිද කියලා. දැන් අර කිව්වේ මැණික් ගඟේ ජලය අඩුයි කියලා දැන් කිව්වේ. දැන් ගොඩක් ගඟේ වතුර අඩුයි කියවනේ. ඇයි ඒ? දැන් වැස්ස අඩුයි. වැස්ස අඩු වෙන්න හේතුව මොකද්ද? ගඟ දෙපස තියෙන පරිසරය විනාශ කරලා මිනිස්සු. ඒ නිසා. එතකොට සමහර ගංගා තියෙනවා. හරිද? සමහර ගංගා තියෙනවා වියලි කාලයේදී සම්පූර්ණ වේගය. සමහර ගංගාවල් තියෙනවා වියලි කාලේ සම්පූර්ණ වේගය. සමහර ගංගා තියෙනවා වියලි කාලයේදී කුඩා ජල පහරකට විතරක් සීමා වෙනවා. කුඩා ජල පහරකට විතරක් සීමා වෙනවා. සමහර ගංගා තියෙනවා වියලි කාලයේදී පොඩ්ඩක් වතුර අඩු වුණාට එක දිගටම වතුර ලැබෙනවා. දැන් මහවැලි ගඟ ගත්තොත් එන්නේ එක දිගට යන්නේ. නැත්තර නැති වෙලා යන්නේ. හරි. එතකොට ගංගාව ඉස්මත්ත. ගඟ ඉස්මත්ත කියන්නේ ආරම්භයේ මුල කොටස. ගඟ ඉස්මත්තේ ඉන්නේ විවිධාකාර මත්ස්‍ය වර්ග ඉන්නවා. එයා ටික ටික පහළට එනකොට ඒ ඉන්න මත්ස්‍ය වර්ග වෙනස් වෙලා වෙන සත්තු වර්ගයයි. උඩ තියෙන පිරිසුදු ජලයට පුරවෙච්ච සත්තු උඩට වෙලා ඉන්නවා. පහළට එන්නේ ලවණ සහිත අපිරිසුදු ජලයට පුරවෙච්ච කටට පහළට එන අවසානයේ ගම් මොය දක්වා යනකොට ලූලා දායිස්සෝ වගේ සත්තු තමයි මෙහි. මඩ ජලයේ ජීවත් වෙන්න පුළුවන්. හරි. එහෙනම් ගංගා කියන එක අපි චුට්ටක් බලලා ලියන්න. ඔය කතන්දර ටික ඇත්තද කියලා බලන්න. ඔව් මෙන්න බලන්න ගඟක් ආරම්භ වෙන්නේ උස් කඳු මුදුන් වලින්. උස් කඳු මුදුන් වලට නිතර වර්ෂාව ලැබෙනවා. ඒ වර්ෂාව ලැබීම නිසා ඒ ජලය පහත් බිම් ප්‍රදේශ වලට විතර ගලාගෙන එනවා. ওই විදිහට පිරිසිදු ජලය තමයි අපිට දකින්න ලැබෙන්නේ ගඟක ඉස්මත් ඒ කියන්නේ ඉහළ කොටසේ. ওই ජලය ওই විදිහට ඉතා පටු මාර්ග ඔස්සේ ඔහොම ගලාගෙන එනවා. සමහර තැන්වලින් උඩින් පහළට වැටෙනකොට ලස්සන දියඇලි පවා අපිට දැක ගන්න ලැබෙනවා. කුඩා දියඇලි පවා අපිට දකින්න ලැබෙනවා. සමහර තැන්වල ලස්සන දියඇලි තියෙනවා. ඒ කියන්නේ උස් කඳු මුදුන් වලින් නම් පහළට ජලය එකවර කඩා වැටෙනකොට තමයි අපිට ඒක දියඇල්ලක් විදියට පේන්නේ.
ඔය ඩ්‍රෝන කැමරාවකින් ගත්ත රූප ටිකක් තමයි තියෙන්නේ. බලන්න ලස්සන දියැලි තියෙනවා. ඔයාලට පේනවා ඉතින් පහළට වතුර ගලාගෙන යනවා. ගංගේ ජලය පහළට ගලාගෙන යන ආකාරය පේනවා ඇති. බලන්න මහා ලොකු වතුර ප්‍රමාණයක් නැහැ. ඇයි ඒ තාම ගඟ ආරම්භ කොටස නිසා මහා ලොකු වතුර ප්‍රමාණයක් නැහැ. ඊට පස්සේ උතනින් පහළට එනකොට තමයි ටික ටික තව ගඟේ අතු ගංගා එකතු වෙලා ගඟට ජල ප්‍රමාණය වැඩි වෙන්නේ. පේන්නේ හරි. ඔය තියෙන්නේ ගඟක් ආරම්භ කොටස වගේ තියෙන නේද ගඟ. ගංගාවල තියෙන දැකුම නැති කටයුතු තමයි මම ඔය පෙන්නන්නේ. මේ ගඟ යොදා ගන්නවා ප්‍රවාහන කටයුතු සඳහා. දැන් ගඟට පස්සේ ගංගා ආශ්‍රිත පරිසරය. ගංගා ආශ්‍රිත පරිසරයක් කියන්නේ මේ ගඟේ දෙපැත්තේ තියෙන. දැන් ඔයාලා ගඟට ගියාම ගඟ දෙපැත්තේ ගස්වැල් ගොඩ තියෙන ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ ගඟට බහින තැන තියෙනවානේ. ගඟට බහින තැන ඉඳන් සාමාන්‍යයෙන් අඩි 100ක් විතර දෙපැත්තට ගියාම ආන්ගේ ප්‍රදේශය. සාමාන්‍ය අඩි 100ක් 150ක් විතර ප්‍රදේශ සම්පූර්ණයෙන් තියෙන ටිකක් ගඟේ වැඩි තියෙනවා. ගඟ පිටාර ගලන කාලේදී ගඟෙන් ගොඩ දාපු රොඩු වර්ග මේ ගඟේ ගහගෙන ආපු අතු වර්ග ඒ වගේ ගොඩාක් දෙපැත්තේ තියෙනවා දැකලා තිනවලා ගඟක දැන් ගඟක් නිකන් මතක් කරගන්න ඔයාලා ගඟකට නොගිය අය නෙමෙයි ගඟකට යන්න. ඇතින් එක දහරයක් කරේ ජීවිතේට. ඒතකොට ගඟ දෙපැත්තේ එහෙම තියෙනවා. ඒ කියන්නේ ගඟට කිට්ටු එනකොට අපිට තේරෙනවා. ගඟේ සද්දය ඇතින් හොගාලා ඇහෙනවා. නේ? ඒතකොට ගඟට කිට්ටු වෙනකොට අපිට දැනෙනවා පොළොව දිහා බලනවා. පොළොවේ කණිතර තියෙන ගඟේ වැලි. හැමතැනම වැලි ගොඩයි. ගස් හැදිලා ගොඩාක් තෙසයි. පොළොව තෙසයි. රැහැයෝ කෑ ගන්න සද්දය ඇහෙනවා. නේද? සාමාන්‍යයෙන් ගෙදරක වත්ත පිටියේ තියෙන ගස් වගේ නෙමෙයි එතන තියෙන්නේ. මහා ලොකු උස ගස් තියෙනවා, වැල් වර්ග තියෙනවා. මේ පරණ ගස් තියෙන්නේ, පරණ වැල් වර්ග තියෙනවා, කුඹුක් ගස් තියෙනවා. මේ ඒ වගේ පරිසරයන් දකින්නේ අපි. ඒකත් අපි කියන්නේ ගංගා ආශ්‍රිත පරිසරය. ගංග ඇසුරු කරගෙන හැදිච්ච පරිසරය. ගංගා ආශ්‍රිත පරිසරය. එතකොට ගඟක් ආරම්භයේ සිට මෙහෙම ඇවිල්ලා මේ අවසානයේ ගම් මොයෙන් ගඟ මුහුදට වැටෙන ස්ථානයේ දක්වා මේ ගඟ දෙපස තියෙන පරිසරය තමයි අපි කියන්නේ ගංගා ආශ්‍රිත පරිසරය කියලා. හරිද? එතකොට මේ ගංගා ආශ්‍රිත පරිසරයේ තියෙනවා පිටාර තැනි. පිටාර තැන්නක් කියලා කියන්නේ ගඟේ ජලය වැඩි කාලෙදී ගඟේ ජලය ගම් යුරෙන් පිටාර කරලා වතුර රැඳෙන ප්‍රදේශය. ඒවට කියනවා අපි පිටාර තැනි. හරිද? ඒ කියන්නේ ඒ තැන් වලින් තමයි පිටාර ගලන්නේ ජලය. ගඟ පිටාර ගලන්නේ ඒ තැන්. එතකොට මේ ප්‍රදේශයේ අපිට නිතරම දකින්න ලැබෙනවා ගඟෙන් ගසාගෙන ආපු රොඩු තැන්පත් වෙලා තියෙනවා. ගඟේ වැලි තැන්පත් වෙලා තියෙනවා. හරි රෝන් මඩ තැන්පත් වෙලා තියෙනවා. ගඟෙන් ආපු අතු කෑලි අනම්මනම් ඒවා තැන් වල රැඳිලා තියෙනවා. අපිට ඒවා දකින්න ලැබෙනවා. පිටාර තැන්. ඊළඟට වැලි තලා. වැලි තලා කියන්නේ සමහර තැන් ගඟේ සමහර තැන් ගඟ දිගේ යනකොට සමහර තැන් පේනවා ලොකු පිට්ටනියක් තරම් විශාල වැලි ගොඩ ගැහිච්ච තැන්. සමහර නම් දැන් ඕවෙන් වැලි ගොඩ දාන තහනම් ඒවා මොකද ගඟේ ඉවුරනේ. එහෙම වැලි ගොඩ දාන තහනම්. ඒවන සමහරව වැලි අරගෙන යනවා. නේ? හරි සියුම් මේ පවුඩර් වගේ වැලි ලොකු ප්‍රදේශවල තැන්පත් වෙලා නැහැ වැලි තල. හරි. ඊළඟට වගුරු බිම් තියෙනවා. වගුරු බිම් කියන්නේ
ගඟේ ජලය ඒ ගඟත් එක්ක ගඟේ ඉවුරත් එක්ක එහා පැත්තේ පහත් බිම් වලට මේ වතුර එකතු වෙලා ඒක සම්පූර්ණයෙන් මඩ වගුරු ලොකු මඩ වගුරු හැදිලා තියෙනවා. ඉතින් ඒවල පන් වර්ග නේ පන් අර මොකද පැදුරු කියන ගන්නේ පන් වර්ග ඒවා අර මේ තියෙන පන් සමහර පන් වර්ග දෙන්නේ මෙහෙම තියෙන පර්සන්ටේජස් එක වගේ නේ. ඔන්න තියෙන පන් වර්ග තියෙන්නේ. ඔන්න ඔය පන් වර්ග දකින්න ලැබෙනවා වගුරු බිම් වල. හරි. ඕකදී ගාමින් හැදලා තියෙනවා. ඒ වගේ වගුරු බිම් අපිට දකින්න ලැබෙනවා මේ ගඟ ආශ්‍රිතව තියෙන්නේ. ගඟ දෙපැත්ත කොයි වෙලෙම තියෙනවා. ගඟ ආශ්‍රිතව වගුරු බිම් අපිට දකින්න ලැබෙනවා. ඊළඟ විල්ලු. විල්ලු කියන්නේ මොකද්ද? විල්ලුවක් කියලා කියනවා තන බිමක්. හැබැයි ජලයේ පිරිච්ච. ජලයේ පිරිච්ච තන බිමක්. මම පෙන්නන්න ඉන්නකො. දැන් ඔයාලට මේ පේන්න තියෙන්නේ මේ ගඟ ආශ්‍රිතව දෙපැත්තේ තියෙන ශාක ගස් වල නිච ආකාරය. ගඟ ආශ්‍රිත පරිසරය. එතකොට ගඟ දෙපස පරිසරය. ඔන්න ඔතන තියෙනවා බලන්න පිටාර තැනි වැලි තල. ඔතන පේන්න තියෙනවා අපිට. දැන් මෙතන මේ ගස්වැල් තිබුණාට වටේ පිටේ ගස්වැල් තිබුණාට ඔයාලට පේනවා මේ දෙපැත්ත සම්පූර්ණ වැලි වලින් වැලි තියෙනවා. ඇයි ඒ වැස්ස වැඩි කාලෙදී ගඟ පිටාර කරලා ඒකකොට ඒ ප්‍රදේශයේ ගඟ පිටාර කරලා සම්පූර්ණ වැලි තැන්පත් වෙලා. පිටාර තැන්න වැලි තලාවක් විදිහට ඔය වගේ ප්‍රදේශ අපිට හඳුනන්න පුළුවන්. Lupa bang aku lagi මේක විල්ලුවක්. හරි. විල්ලුවක් කියලා කියන්නේ ජලයෙන් පිරිච්ච තන බිමක්. තව තියෙනවා විල්ලු මම පෙන්නනවා. මේ වගේ තමයි කොහොමද එයා විල්ලුවක්. ඒ කියන්නේ ජලයේ පිරිච්ච පිළ තියෙනවා. ජලයෙන් යට වෙච්ච තන බිමක්. ඔන්න ඔය ගන්න තමයි අපි කියන්නේ විල්ලුවක් කියලා. හරි හොඳයි. එතකොට ගංගා ආශ්‍රිත පරිසරය වගේ පිටාර තැනි වැලි තලා ඊට පස්සේ වගුරු බිම් විල්ලු ඔය වගේ දේවල් අපිට දකින්න ලැබෙනවා. හරි. එතකොට මේ ගංගාවක් මේ පිටාර ගැනීම නිසා තමයි මේ පිටාර තැන්නක් කියන එක ඇති වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ මහවැලි පිටාර තැන්න. නැගෙනහිර දිග මහවැලි පිටාර තැන්න කියන එක ප්‍රසිද්ධ මේ පිටාර තැන්න. ඒකෙදි මෙහෙම දැන් ඔයාලා ඉගෙන ගන්න ඉතිහාසය ඉගෙනගෙන ඇති මේ ශිෂ්ටාචාර බිහි වුණේ ගංගා ආශ්‍රිතව. පොඩි කාලේ ඉගෙන ගත්තේ ශිෂ්ටාචාරය කියන පිටරටවල ගත්තොත් එහෙම ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, නයිල් මේ ශිෂ්ටාචාරය, ඉස්සර යුෆ්‍රටිස් ටයිග්‍රිස් කියලා ගංගා ආශ්‍රිතව ඇති ශිෂ්ටාචාර. ලංකාවේ මහවැලි ගංගා ආශ්‍රිත ශිෂ්ටාචාර. නේ? එහෙම තියෙනවා. ශිෂ්ටාචාර බිහි වෙනවා කියන්නේ ඒ කියන්නේ නිකන් හිර ගම්මානයක් බිහි වෙනවා. නේ? ගංගා ආශ්‍රිතව ගම්මානයක් බිහි වෙනවා. එතකොට මේ ගම්මානයක් බිහි වෙන්න හේතුව තමයි ගඟේ ජලය තියෙනවා. මිනිස්සුන්ට ජලය පාවිච්චි කරගන්න පුළුවන්. සත්තුන්ට දෙන්න ජලය තියෙනවා. එතකොට ගවයෝ, එළුවෝ, බැටළුවෝ, කුකුල්ලෝ වගේ සත්තු මිනිස්සුන්ට ඇති කරන්න පුළුවන් ජලය තියෙනවා. ඊට පස්සේ වැහි කාලෙදී ගඟ පිටාර ගන්නවා. ගඟ පිටාර ගලපුවාම ගඟේ පතුලේ තියෙනවා විශාල කාබනික පොහොර ප්‍රමාණයක්. ඒයි ගස් වලින් වැටෙන කොළ ඔක්කොම ගඟ පතුලේනේ. ඒ ඔක්කොම පිටාර ගැලුවම ඔක්කොම තැම්පත් වෙනවා ගඟ දෙපැත්තේ. එතකොට තනිකර කොම්පෝස්ට් වලින් වැහෙනවා. ඊට පස්සේ පිටාර ගැලුවට පස්සේ ඒ ප්‍රදේශයේ මිනිස්සු උදුළු ගාලා පස් පෙරලා ඉවි අල වර්ග භෝග වර්ග හිටවනවා. නියමයට හැදෙනවා. සුපිරියට හැදෙනවා අපේ වචනෙන් කිව්වොත්. ඒ නිසා තමයි ඔය ගංගා ආශ්‍රිතව ශිෂ්ටාචාර බිහි වුනේ. එතකොට මේ ශිෂ්ටාචාර බිහි වුනේ නිකන් නෙමෙයි පිටාර තැනි ආශ්‍රිතව තමයි ශිෂ්ටාචාර බිහි වෙන්නේ. පිටාර තැන්නක තමයි මේ පිටාර තැන්න කියන ගඟ පිටාර කරද්දී ඒ පෝෂක ද්‍රව්‍ය වැඩියෙන් තැන්පත් වෙන නිසා ඒ තැන්වල මිනිස්සුන්ට වැඩිපුර භෝග වගා ගන්න කෘෂි කර්මාන්තයේ ඊළඟට මැටි කර්මාන්තයට ඊළඟට සත්ත්ව පාලනයට ඉතාමත් සුදුසු ප්‍රදේශයක් බවට පත් වෙනවා. හරි. එහෙනම් අපි ඒක ලියා ගමු මේ ටික ඉක්මනට. හරි. ගංගා ආශ්‍රිත පරිසරය ඉක්මනට ලියා ගමු.
හරි. දැන් ඊට පස්සේ අපි දැන් දෙකක් අපි ඉගෙන ගත්තා. ඊළඟට තමයි අභ්‍යන්තර ජලාශය. අභ්‍යන්තර ජලාශයක් කියන්නේ මේක අපි ගන්නේ ස්වභාවිකව නිර්මාණය. අපි ස්වභාවික ජලජ පරිසරනේ මේ කතා කරන්නේ. ස්වභාවික පරිසරයේ ස්වභාවික ජලජ පරිසරය ගැන අපි කතා කරන්නේ. ඒ නිසා ස්වභාවික දේවල් විතරයි. එතකොට අභ්‍යන්තර පරිසරයක් විදිහට අපි ප්‍රධාන වශයෙන් සලකන්නේ ස්වභාවිකව නිර්මාණය වෙච්ච විල් පොකුණු. හැබැයි මිනිසා විසින් නිර්මාණය කරපු වැව කියන එකත් අපි ගන්නවා. හරිද? මිනිසා විසින් නිර්මාණය කරපු වැව කියන එකත් අපි අභ්‍යන්තර ජලාශයක් විදිහටම මෙතෙන්දි සලකලා තියෙනවා. ඒ කියන්නේ මිනිසා වැව බැම්ම හැදුවට එතනින් එහාට ඔක්කොම ස්වභාවික ක්‍රියාවලිය වෙන්නේ. අපි මිනිස්සු කරන්නේ වැව බැම්ම හදනවා, සොරව දානවා, බිසෝ කොටුව දානවා, නේ පිටාර ගන්න ඒ ටික එහෙමනේ. ඒ ටික විතරනේ කරන්නේ. ඉතින් ඉතුරු සියල්ල ස්වභාවිකයි. ඇතුලේ මාළු වැදෙන ඒවා, ගස් වැදෙන ඒවා ඔක්කොම. ඒ නිසා මේ ස්වභාවික ජලජ පරිසරයේ විදියට මිනිසා විසින් නිර්මාණය කරන ලද වැව පවා අපි යොදාගෙන තියෙන අභ්‍යන්තර ජලාශ විදියට. එතකොට මේ අභ්‍යන්තර ජලාශ තෙත් කලාපෙත් තියෙනවා, වීලි කලාපෙත්. තෙත් කලාපෙ තියෙන කියන්නේ කඳුකර ප්‍රදේශ. මේ ප්‍රදේශවලත් මේ වැව පොකුණු විල් වගේ දේවල් තියෙනවා. ඊළඟට වීලි කලාපේ ගොඩක් තියෙනවා. වීලි කලාපේ හදපු වැව් ගොඩක් තියෙනවානේ. වැව් වල දැන් ඇත්තටම ඉස්සර දිවිච්ච වැව් වලින් දැන් 10%ක්වත් නැහැ නිතුරු වෙලා. දැන් වැව් තියෙන දැන් මිනිස්සු ගොඩ කරලා ගෙවල් හදලා තියෙනවා. ඉතින් දැන් මේ අපේ ගෙදර තියෙන ප්‍රදේශය ගත්තත් එහෙම වටේ ලොකු වැව් බැම්මක් තියෙනවා. ඒවල වැව මැද තමයි ගියේ ගෙවල් තියෙන්නේ මේ ටික. ඉතින් මේ විදිහට මේ වැව් තිබිලා තියෙනවා. ඉතින් දැන් ඒ වැව් නැහැ ඇත්තටම. දැන් වැව් නැහැ, ජනාවාස ඇති වෙලා නිසා වැව් නැහැ දැන්. නැත්නම් ඉස්සර විශාල වශයෙන් අර වෙල්ලක්ක කියන්නේ තියෙන වෙල් ලක්ෂයක් තිබ්බා කියලා කියන්නේ. එතකොට තෙත් කලාපේ වගේම වීලි කලාපෙත් මේ වැව් වර්ග තියෙනවා. එතකොට මේ වැවක් කියන්නේ මිරිදිය පරිසර පද්ධතිය. වැවක් කියන අභ්‍යන්තර ජලාශයක් කියන්නේ මිරිදිය පරිසර පද්ධතිය. අපි බලමු මේ මිරිදිය පරිසර පද්ධතියෙන් තියෙන ප්‍රයෝජන මොනවාද? දැන් මම මේ වැවක් මෙහාට අඳිනවා. දැන් මෙන්න මෙහෙම මේ වැව කොහොමද තියෙන්නේ? අභ්‍යන්තර ජලාශය. දැන් මේකේ වතුර තියෙනවා. එතකොට මේකේ ජලජ ජීවීන් ජීවත් වෙනවා නේ. විවිධාකාර මත්ස්‍ය වර්ග ඉන්නවා මේකේ. මත්ස්‍ය වර්ග ඉන්නවා. උභය ජීවීන් ඉන්නවා මේකේ. උභය ජීවීන් ඊළඟට මේකේ ඕලු නෙළුම් මානෙල් වගේ කෙකටියක් වගේ ශාක තියෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර ජලාශයක් ආශ්‍රිතව. එතකොට මේ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව ගස් වැල් තියෙනවා. හොඳට හැදිච්ච ගස් වැල් තියෙනවා. නේ? ගස් වැල් තියෙනවා. සුපතර වීදිච්ච ගස් වැල් තියෙනවා. තනකොළ වර්ගයෙන් එහෙම ගස් වැල් තියෙනවා දැන් මේ ප්‍රදේශවල. මේ පැත්තෙත් මේව ගස් තියෙනවා. මේ ඔය වැව් ළඟ තියෙන බං කුණුක් ගස් තියෙනවා නේ. මොකක්ද කිව්වේ? මොකක්ද කියන්නේ? පේන්නේ නැත්තම් පේන්නේ සර්. පේන්නේ නැත්තම් මේ බබාලා වගේ කෑ ගන්නවා පේන්නේ නැහැ කියලා. ඩිස්කනෙක්ට් වෙලා ආයෙත් ඔයා කියන එකවත් මට ඇහෙන්නේ නැත්නම් ඔයාලා සිග්නල් නැහැ. ඔයා කියන එකවත් මට ඇහෙන්නේ නැහැ. ඒ තරමට ඔයාලා සිග්නල් නැහැ. දැන් බලන්නකො මේ තියෙන අභ්‍යන්තර ජලාශයක පොඩි ආකෘතියක් යන්නේ ඔයාලට බලා ගන්න. අභ්‍යන්තර ජලාශයක පොඩි ආකෘතියක් යන්නේ. එතකොට මේ ජලාශය ආශ්‍රිතව ශාක වර්ග තියෙනවා. එතකොට මේ ශාකවල දැන් මේ ශාක උඩ කුරුල්ල කූඩු හදලා තියෙනවා. නේ? එතකොට මේ අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව විවිධ පක්ෂීන් අපිට දකින්න ලැබෙනවා. විවිධාකාර පක්ෂීන් නේ. මෙයාට වතුර තියෙනවා. පක්ෂීන්ට ලොකු අවුලක් තියෙන කෙනෙක්. කුරුල්ලන්ට ලොකු මේ හිගයක් තියෙනවා ජල හිග. ඒ ඉතින් කුරුල්ල දැන් පායන කාලේ සෑහෙන කුරුල්ල මැරෙනවා. ජලය හොයාගන්න බැරුව. බලන්න අපි ගෙදර වාචනයක් තියලා තිබ්බොත් නිතර වතුර එකක් පුරලා තිබ්බොත් ටික කාලයක් ඇති කුරුල්ල හුර වෙනවා. එයාලා එන ඒ වෙලාවට එන ඇවිල්ලා වතුර බීලා ඔකේ නාල එහෙම යනවා.
ඒතර මේ අභ්‍යන්තර ජලාශ තියෙන තැන් වලට ගොඩක් කුරුල්ලෝ මේ පුරුදුලා ඉන්නවා. එයාට බොණ්ඩ ජලය තියෙනවා. ඊට පස්සේ මේ අවට ගස්වල මෙයාලා කූඩු හදනවා, බිත්තර දානවා. ඒ එකම දැන් මේ ජලාශ ආශ්‍රිතව හරිද? දිවියා, ඊළඟට වලස්සු, ඊළඟට අලි මේ වගේ සත්තු එනවා. ඊළඟට හාවු ඒ වගේ සත්තුත් ඉන්නවා. නරි නේ ඒ වගේ සත්තු ඉන්නවා. ඊළඟට මේකේ මේ ජලයේ ගත්තොත් මත්ස්‍ය වර්ග ඉන්නවා. ආන්දා ඒ වගේ සත්තු ඉන්න පුළුවන්. ඊළඟට ඔය උභය ජීවීන්ගේ එම්බෝ විශේෂ ඒවා. ඊට පස්සේ මේ ප්‍රදේශයේ තෙත්බීමක් නිසා ඖෂධීය පැලෑටි වර්ග තියෙනවා. ඖෂධීය පැලෑටි මේ ප්‍රදේශවල හැදෙනවා. හරිද? ඊට අමතරව දිය බල්ලෝ, සර්පයොත් ඉන්නවා මේ ප්‍රදේශේ. ඒ වගේ සත්තු මේ ශාක විතරක් නෙමේ සත්තු විශාල වශයෙන් අපිට දකින්න ලැබෙන ප්‍රදේශ තමයි අභ්‍යන්තර ජලාශ කියන්නේ. දැන් වැවක් ළඟට එහෙම අවස්ථාවේ අපි ගිහින් බලන් හිටියොත් එහෙම ඇහෙන සත්තු වර්ග එනවා. මේ ගෝන්නු මුවෝ දැන් අපි ගියොත් එහෙම ඔය සිංහ මොකද මේ යාල තියෙන වැවක් ළඟට ගිහිල්ලා බලන් හිටියොත් එහෙම යාල ඇතුලේ වැව් තියෙනවනේ. ඒ වැව් තියෙන තැන් වල ලොකු බංගලා හදලා තියෙන. ඒ කියන්නේ මේ නවතින්න තැන් හදලා තියෙන. ඒ වගේ තැනක අපි කලින් වෙන් කරගෙන මුදල් ගෙවලා අපිට ගිහින් ඉන්න පුළුවන්. ඒකට අපි හවසේදී බලන්න පුළුවන් මේ අලි ඇත්තු ඊළඟට වලස්සු දිවියා ඊළඟට මුවෝ ගෝනු වගේ සත්තු එනවා අපිට බලන්න පුළුවන්. හරිද? එතකොට ඒ ස්වභාවික මේ ඒක වනාන්තර ඇතුලේ තියෙන අභ්‍යන්තර ජලාශ වල තමයි මේ ලක්ෂණ තියෙන්නේ. දැන් වැව් මිනිසා විසින් හදපු වැව් තියෙනවා. ඒවා අපි ගත්තොත් පරාක්‍රම සමුද්‍රය, කලා වැව වගේ ලොකු වැව තියෙන අපි දන්නේම ප්‍රසිද්ධ ඒවා. නේද? අන්න ඒවයි ජලය අපි යොදා ගන්න ඕන කෘෂි කර්මාන්තයට යොදා ගන්න. ඊළඟ මිනිසාට අවශ්‍ය කරන ජල සැපයුම් සඳහා. නේ? ඊළඟ සමහර ජලාශ වලින් ජලය අර ගන්නවා ජල විදුලි බලය නිෂ්පාදනය කරන්න. ඊළඟ දීවර කර්මාන්ත සඳහා ගොඩක් යොදා ගන්නවා. දැන් ගොඩාක් වැව බලන්නකෝ. දැන් ගත්තොත් එහෙනම් බිරිපිටිය චන්ද්‍රිකා වැව නේද? ඊට පස්සේ ඔය කතරගම කිට්ටුවර ගෝතමිගම ළඟ තියෙන අර ලොකු වැව ඒව එහෙම ගත්තොත් එහෙම ඒවයි මේ මාළු වගා කරන මත්ස්‍ය වගාව තියෙනවා. මත්ස්‍ය වගාව කියන්නේ ඔය පොරලි වගේ මාළු චූටි පැටව ගෙනල්ලා දානවා. දාලා එයාට වැඩෙන්න ඉඩ අරිනවා. එතකොට මේ මාළු ලොකු වුණාම මේ මාළු අල්ල ගන්නවා දීවර කර්මාන්තය කරනවා. ඒක දීවර කර්මාන්තය සඳහා මේ අභ්‍යන්තර ජලාශය උදා ගන්න. ඒතකොට බලන්න අභ්‍යන්තර ජලාශය උදාගෙන තියෙනවා දීවර කර්මාන්තය. ඊළඟට කුෂි කර්මාන්තය සඳහා ඊළඟට මිනිසුන්ට අවශ්‍ය පානීය ජලය සැපයීම සඳහා යොදාගෙන තියෙනවා. දැන් ස්වභාවික වනාන්තර මැද තියෙන ඒවා අපිට දකින්න ලැබෙනවා මේ විශාල පක්ෂී ගහන ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. ඒ අවට ඖෂධීය පැලෑටි වර්ග ඊළඟට ජලජ පැලෑටි වර්ග විවිධාකාර ජලජ පැලෑටි වර්ග අපිට දකින්න ලැබෙනවා. නේද? ඉතින් ගොඩක් වෙලාවට දැන් මේ වගේ ස්වභාවික අභ්‍යන්තර ජලාශයක් තියෙනවනම් ඒක සංචාරක කර්මාන්තයකට ගොඩක් හොඳයි. I think මේ සංචාරක අපි උනත් හරි ආසයිනේ. නේද? දහවස් වරුව ගිහිල්ලා නේද පොඩි දිවාඩුවක් ගත කරලා දවස් දෙකක් ඉඳලා එන්නේ. නේ අපි උනත් ආසයි නේද? හරි එහෙනම් අපි ඒ ටිකත් ඉක්මන ලියාගමු අභ්‍යන්තර ජලාශ. හරි. දැන් අපි එතකොට ස්වභාවික ජලජ පරිසරයෙන් මිරිදිය පරිසර පද්ධති තුනක් ඉගෙන ගත්තා. හතරවෙනි එක තමයි මිරිදිය පරිසර පද්ධතිය. එතකොට ඉවරයි. මේ හතරවෙනි එක ඉගෙන ගත්තාම මිරිදිය පරිසර පද්ධතිය ඉවරයි. තෙත්බීම්. තෙත්බීමක් කියන්නේ අවුරුද්දේ වැඩි කාලයක් ජලයෙන් යට වෙලා තියෙන. අවුරුද්දේ වැඩි කාලයක් ජලයෙන් යට වෙලා තියෙන ප්‍රදේශයක් තමයි අපි තෙත්බීමක් කියලා කියන්නේ. එතකොට මේ තෙත්බීම් කියන එක මිරිදිය
තෙත් බිම් තියෙන්න පුළුවන්, කරදිය තෙත් බිම් තියෙන්නත් පුළුවන්. හරිද? මිනිසා විසින් නිර්මාණය කරපු තෙත් බිම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වතුර බැහැලා යන්න හදපු ප්‍රදේශයක් තෙත් බිමක් බවට පත් වෙන්න පුළුවන්. ගොඩක් වෙනකොට මේ තෙත් බිමක් කියන එක උදව් වෙනවා ගම් වතුර පාලනයට. ඒයි කියලා මම කියලා දෙන්නම්. මේක වල ඉස්සෙල්ලා දැක්කම ඉස්සෙල්ලා පේනවා විල්ලුවක් කියලා පේනවා. මේ විල්ලු කියන්නේ තෙත් බිමක් තමයි. හරි? දැන් වල පේනවා මේක මේ සම්පූර්ණයෙන් ජලයෙන් යට වෙලා තියෙන්නේ. පන් වර්ග ඊළඟට මේ තාරාව පාත්තය වගේ සත්තු මේවා ඉන්නවා. ඊට පස්සේ කොක්කු ඊළඟට කිරලා දන්නවා. ආන් ඒ වගේ සත්තු අපිට දකින්න ගොඩක් අර පක්ෂි වැඩි මේ වගේ තැන්වල. දැන් මේ තියෙන තෙත් බිමක්. මේකේ අවුරුදු පුරාම ඔය විදිහට වතුරෙන් යට වෙලා තියෙනවා. හරි? අවුරුදු වසරේ වැඩි කාලයක් ඔය විදිහට ජලයෙන් යට වෙලා තියෙන මඩ සහිත මඩ වගුරු ප්‍රදේශ. තෙත් බිමක්. දැන් මුතුරාජවල තෙත් බිම. වගුරු බිමක්. අපි ගියොත් එහෙම සමහරට පයින් ඇවිදගෙන ගියොත් එහෙම සමහරට මඩේ ගිහින නැරෙනවා. ඒ තරමට මේ ඒ තෙත් බිම් වල මඩ සහිත ප්‍රමාණය වැඩි. ප්‍රමාණය වල රූප බලනකොට පේනවා ඇති. ඔය තියෙන්නේ ලොකු තනකොළ වර්ග, පන් වර්ග තියෙන්නේ. අපි ඔය පැදුරු ලියන්නේ එහෙම ගන්නෙ. වට්ටි ලියන්න වට්ටි වගේ දේවල් ලියන්න ගන්න පන් වර්ග ආන්නේ තමයි තියෙන්නේ. මෙමත් ඔය වගේ ඔය තාරාව ඔය වගේ සත්තු තමයි අපිට වැඩිපුර ඔය දකින්න ලැබෙන්නේ. කොක්කු එහෙමත් ඉන්නවා. එතකොට දැන් අපි දැක්ක කොරවක්කෝ ඊළඟට කිරලා ඒ වගේ සත්තු ඊළඟට කොක්කු මාන කොකා ඒ වගේ කොක්කු වර්ග ඉන්නේ ආයෙ කොක්කු ගොඩක් වෙලාවට වැඩිපුරම ඉන්නේ මේ පක්ෂීන් වැඩි වගේ තැන්වලනේ අපිට ඒ වගේ මේ ජෛව විවිධත්වයක් කියන පක්ෂී විවිධත්වයක් අපිට දැක් ගන්න ලැබෙනවා. එතකොට මේ තෙත් බිමක් කියන එක ගම් වතුර පාලනයේද ඒ කියන්නේ ගම් වතුර ඇති වෙන්නේ වතුර වැඩි වුණාමනේ ජලයෙන් යට වෙනවා. එතකොට ඒ ජලයෙන් යට වෙච්ච ජල ප්‍රමාණය කියන්නේ කොහේ ප්‍රදේශයක් ජලයෙන් යට වුණා නම් ඒ ජලය ඉක්මනට බැහැලා යන්න නම් පහත් බිම් ප්‍රදේශයක් තියෙනවා. ඒ පහත් බිම් ප්‍රදේශය තමයි ඔය වගේ තෙත් බිම් කියලා කියන්නේ. එතකොට අධික වර්ෂාවෙන් වැඩි ජල ප්‍රමාණයක් කිසියම් ප්‍රදේශයකට එනවා නම් ඒ ජල ඉක්මනට ඔය තෙත් බිම් වලට පහත් බිම් වලට ගලා ගිහිල්ලා අර ඉක්මනටම ගම් වතුර තත්ත්වය පාලනය වෙනවා. ගොඩක් වෙලාවට ඒ ගම් වතුර ඇති වෙන්නේ ඔය තෙත් බිම් ගොඩ කරලා ගෙවල් හදනවා. එහෙම නැත්නම් නිවාස ඉදි කරනවට ඔය තෙත් බිම් වලට වතුර ගලාගෙන යන තියෙන ජල මාර්ග අවහිර වෙනවා. ඔය වගේ හේතු නිසා තමයි ගොඩක් වෙලාවට ගම් වතුර කියන ඒවා ඇති වෙන්නේ. එතකොට තෙත් බිමක් මගින් භූගත ජල මට්ටම පාලනය කරනවා. ඒ කියන්නේ පොළොවේ යට තියෙන අභ්‍යන්තර අපි කටින් නලලින් ගාලා පොම්ප දාලා වතුර ගන්නවානේ. ඒ ගන්නකොට ඒ ජලය නැවත ආයේ පොළොවේ යටට යන්න ඕනේ. ඔය තෙත් බිම් වලින් ඒ භූගත ජලය නැවත ආයේ තිබ්බ මට්ටමට හදනවා. ඒ එක්කම ජලයේ විවිධාකාර විස වර්ග තියෙනවානේ. ඔය කුමිනාශක, වල්නාශක ඒවා මේ ආසනික් ඊළඟට රසදිය වගේ දේවල් තියෙනවානේ. ඒ ඔක්කොම ඔය මඩ සහිත පසට උනා ගන්නවා. ඔය මඩ වලට හැකියාවක් තියෙනවා විස රසායනික ද්‍රව්‍ය හොඳට අවශෝෂණය කරගන්න. එතකොට තෙත් බිමට එන විස රසායනික ද්‍රව්‍ය සහිත විස සහිත ජලය පොළොවට උරා ගැනීමේදී අර මඩ වලට අර විස රසායනික අවශෝෂණය වෙලා භූගත ජලයට යන්නේ පිරිසිදු ජලය. පෙරලා යන්නේ ෆිල්ටර් වෙලා යන්නේ. හරිද? එතකොට දේශගුණික විපර්යාස අවම කරන්න ජෛව විවිධත්වයේ පවත්වා ගැනීම සඳහා මේ තෙත් බිම් කියන ඒවා උදව් වෙනවා. හරිද? එතකොට ඔය තෙත් බිම් ආශ්‍රිතව දැන් පක්ෂීන් එම ගොඩාක් ඉන්න නිසා ගොඩක් සංචාරකයෝ හරි ආසල දැකලා ඇති ඔය කුමන වගේ ප්‍රදේශවලට අර කුරුල්ල පක්ෂීන් ඡායාරූප කරනවා. කට්ටිය ට්‍රයිපොඩ් එක තියාගෙන කැමරාවට වගේ ඈත ඉන්න පක්ෂීන් ලං කරලා අරගෙන ලස්සන ෆොටෝස් ගන්න. මේ සංචාරකයෝ හරි කැමති. ඊළඟට ඔය සංචාරකයෝ වගේම කැමරා ශිල්පීන් එහෙම මේ ඡායාරූප ශිල්පීන් එයාලා කැමති වගේ ප්‍රදේශ වලට ඇවිල්ලා ඡායාරූප ගන්න විවේකයෙන් ඉන්න කැමති නිසා සංචාරක කර්මාන්තයට ගොඩක් වෙලාවට මේ තෙත් බිම් තියෙන ප්‍රදේශ උදව් වෙනවා. ඔය ඉතින් කටපාඩම් කරලා තියාගන්න. මම කියන ඒවා කතන්දරේ වගේ අහගන්න ඔය වගේම කටපාඩම් කරලා තියාගන්න. හරි එහෙනම් බලමු අපි එහෙනම් ලියාගමු තෙත් බිම් කියන එක අපි ලියාගමු. දැන් මට කියන්නකො මේ ටික තව අපි ටිකක් කරලා නතර කරනවද
නැත්නම් විනාඩි 15 විතර ඉන්ටර්වල් එකක් අරගෙන ජල ඒ කියන්නේ මේ ස්වභාවික ජලජ පරිසරය ඉවරම කරලා දානවා. මොකක්ද හොඳ? ඉවරව කරලා දාපු සර්. ඉන්ටර්වල් නැතුව. ඉන්ටර්වල් නැතුව ඉවර කරමුද කියන්නේ? නෑ ඉන්ටර්වල් එකක් නැතුව මට ඕන 9යි නේද? 9 අමාරුවෙන් නතර කරන්න ඉන්ටර්වල් ඕනේ නැහැ. නිකන් අපරාධ වෙනේ විනාඩි 15 20ක් ඉන්නවා, ඩේටාක් නාස්ති වෙනවා. ආයි 10 වෙනි නතර කරනවා. ඒක තේරුමක් නැහැ නේද? එහෙනම් අපි මේ ටික අපි ලියාගෙන ස්වභාවික ජලජ පරිසර ඉවර කරමු. දැන් ආයි තියෙන්නේ සාගර ගැන තියෙනවා. ඊට පස්සේ කලපුව සහ ගම්මුවේ තියෙනවා. තව 3යිනේ තියෙන්නේ. ඔය තුන කරලා අදට පන්ති නතර කරමු. ඊට පස්සේ අපිට තියෙන ස්වභාවික භෞමික පරිසරයයි ස්වභාවික නෑ මොකද මේ සාහිත්‍ය නිර්මිත පරිසරය විතරනේ තියෙන්නේ. ඒව ලේ. right. එහෙනම් ඉක්මනට ලියාගමු අපි දෙද්දී. දැන් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය තමයි දැන් මම ඔයාලට මේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. කලින් පේනකට වඩා වෙනස් විදිහට දැන් පේන්න ඇති මාව. මම දැන් මේ ලැප් එක ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. අපි බලමු මේක කොහොමද කියලා මේ පරිසර පද්ධතියනේ. ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. මොකක් කියලාද හිතන්නේ? සාගරය. ඔව් සාගරය තමයි ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. මම ෂෙයා කරන්න try කරනවා ෂෙයා වෙන්නේ නැහැ. right. සාගරය තමයි ලෝකයේ තියෙන විශාලතම පරිසර පද්ධතිය. මේ තරම් විශාල පරිසර පද්ධතියක් ඇත්තේ නැහැ. මේ තරම් විශාල පරිසර පද්ධතියක් වෙන කොහෙවත් ගොඩබිමවත් ඊළඟට අහසෙවත් දකින්න ලැබෙන්නේ නැහැ. සාගරය තමයි විශාලතම පරිසර පද්ධතිය. ඒකට හේතුව තමයි සාගරයේ ගණන් කරන්න බැරි තරම් මිලියන ගාණක් මේ මාළු වර්ග. ඒ කියන්නේ මාළු සංඛ්‍යාව නෙමෙයි. මිලියන ගණන් අපි ගන්නේ අපි කියන්නේ ඔය ඉන්නේ ඔය බලයා කෙලවල්ලා ඔහොම තියෙන තෝරා මෝරු එහෙම කියලා. අන්න එහෙම ගත්තොත් එහෙම ලක්ෂ ගාණක් මාළු වර්ග ඉන්නවා. ඒ වගේම 100,000 ගාණක් මේ බෙල්ල වර්ග ඉන්නවා. ඉස්සෝ වර්ග ඉන්නවා. එක එක වර්ගයේ ඉස්සෝ වර්ග. එක එක වර්ගයේ මාළු වර්ග. එක එක වර්ගයේ බෙල්ල වර්ග. ඊළඟට විවිධාකාර මුහුදු පැලෑටි. ඊළඟට විවිධාකාර මුහුදු ජීවීන්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න අර කොරල් බුහුබාවා, මුහුදු මල, ඊළඟට ඔය ජෙලිෆිෂ්ලා. දැන් මේ බලන්න මෙතන ඉන්නේ මේ තාරකාමාලෝ. මේ වගේ විවිධාකාර සත්තු වර්ග. ඔය අපිට පේන ටික ගැඹුරු මුහුදේ අපිට කියන්න බැරි තරම් ගැඹුරු මුහුදට යන්න බෑනේ අපිට. ගැඹුරු මුහුද මරියානා ආගාදයට එහෙම බහින්න බෑනේ. ඒක ඒ තරම් අධික පීඩනයක් යටතේ තියෙන ජලය යන්න බෑ. මිනිස්සුන්ට යන්න බෑ. යානයක්වත් යවන්න බෑ. ඒතකොට ඒ ගැඹුරු මුහුදේ හිතා ගන්න බෑ විවිධාකාර සත්තු වර්ග. විවිධාකාර සත්තු වර්ග අපිට දකින්න ලැබෙනවා. හරිද? ඉතින් ඒ නිසා ලෝකයේ තියෙන විශාලතම ජෛව විවිධත්වයේ වැඩිම පරිසර පද්ධතිය තමයි සාගරය. එතකොට මේ සාගරය හරි මේ සාගරය යොදා ගන්නවා අපි මොනකටද හරි මේ සාගරය යොදා ගන්නවා අපි ප්‍රවාහන කටයුතු
ඒ ලෝකයේ තියෙන විශාලතම ප්‍රවාහන මාධ්‍ය තමයි සාගරය. මුහුදු මාර්ග ඔස්සේ තමයි විශාල වශයෙන් බඩු බාහිර ආදී ප්‍රවාහණය කරනවා. දැවැන්ත, දෝසර්, ගල් රෝල් ඒ වගේ ඒවා. පටවගෙන ලොකු වෙන්නේ කන්ටේනර්ස් දාගෙන නැව ගිනිගත්තේ. මේ මතකෙත් නේද? එතකොට භාණ්ඩ ප්‍රවාහනය ප්‍රධාන වශයෙන් සිදු වෙන්නේ සාගරවලින්. එතකොට අධික බර ටොන් 100,000 ගණක් බර මේ නැව් තමයි මුහුදේ දාවන්නේ වෙන්නේ. ඊළඟට මුහුද ගන්නවා ලුණු නිෂ්පාදනයට. ඊළඟට දීවර කර්මාන්තයට. මුහුදේ ඉන්න මාළු ඔක්කොම ටික ගොඩ දැම්මොත් එහෙම ගොඩ බිම් ඉඩ මදි. ඒ තරම් දැවැන්ත මාළු ප්‍රමාණයක් සාගරේ ඉන්නවා. කොච්චර මාළු ඇල්ලුවත් ඉවර වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒ ඉන්න මාළු තම වර්ගය බෝ කරන ප්‍රමාණය අනුව අපිට මාළු අරලා ඉවර කරන්න බෑ. මුහුදේ ඉන්න මාළුන්ගේ සාමාන්‍ය දවසකට 100.1ක් තරම්වත් මාළු අල්ලන්නේ නැහැ. ඒ තරම් විශාල මේ මත්ස්‍ය ප්‍රමාණයක් කියන ජෛව විවිධත්වයක් අපිට සාගරේ දැක ගන්න පුළුවන්. සාගරයේ මුහුදු ඒ කියන්නේ මුහුදු රළ මගින් විදුලි නිෂ්පාදනය කරන මතකද අපි 6 වසරේ ඉගෙන ගත්තා. මුහුදු රළ මගින් වාත ධාරාව ක්‍රියාත්මක කරලා විදුලි නිෂ්පාදනය කරන උදම් රළ. ඒ කියන්නේ වඩදිය බාදිය. වඩදිය අවස්ථාවේදී ගොඩබිමට ජලය ගලාගෙන එනවා. බාදිය අවස්ථාවේදී ගොඩබිම තියෙන ජලාශවලින් ජලය මුහුදට ගලාගෙන යනවා. එතකොට මේ අවස්ථා දෙකේදීම ගලා යන ජලයෙන් ටර්බයින් කරකවලා විදුලිය නිෂ්පාදනය කරනවා. මේ ඊට පස්සේ සංචාරක කර්මාන්තය දැන් ගොඩක් කට්ටිය කොරල් පර බලන්න එනවා. මේ හික්කඩු එකෙන් බලන්න සංචාරක වෙනවා. මේ කොරල් ගාඩන්ස් බලන්න එනවා. සංචාරක කර්මාන්තය දැන් මිනිස්සු සමහර කට්ටිය අර ලෑල්ල වගේ මොකක්ද එකේ නැගලා යනවා මුහුදේ මේ පායි නේද? සමහර කට්ටිය මුහුදට ඇවිල්ලා නේද? ඉන්නේ අවුව තපින් දෙන්නේ ඉන්නනේ කට්ටිය. ලංකාවට වෙනවා දැන් ඔය අපි ගියොත් එහෙම කොහෙද මේ ත්‍රිකුණාමලේ පැත්තේ බීච් එකේම නේද ඉන්නවනේ කට්ටියනේ. හරි. අපි වුණත් කරන්නේ බලන්නේ. අපි වුණත් යනවනේ. එහෙනම් සංචාරක කර්මාන්තයේට මේ සාගරය කියන ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට සම්පූර්ණ පෘථිවිය ගත්තොත් 70කට ආසන්න ප්‍රමාණයක් මේ මුහුදු හා සාගර වලින් තමයි වැහිලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ඉක්මනට සාගරය ගැන ලියාගමු. ඊට පස්සේ ගම්මෝය ඊට පස්සේ කාලොපතින් ඉවරයි. හරි. ඉක්මනට. ඊළඟට ගම්මෝය. ඊළඟට තියෙන්නේ ගම්මෝය. ගම්මෝයක් කියලා කියන්නේ ගංගාවක් මුහුදට ගලා බසින ස්ථාන. අපි කලින් යන්දරු. ගංගාවක් මුහුදට ගලා බසින ස්ථානට කියනවා ගම්මෝය කියලා. හරිද? එතකොට ගම්මෝයේදී ගඟේ තියෙන මිරිදිය ජලයත් මුහුදේ තියෙන කර්දේ ජලයත් දෙක එකට මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ අපි කියන එකට මිරිදියක් නෙමෙයි, කරදියක් නෙමෙයි. අපි උඩ කියන්නේ කිවුල් ජලය. මිරිදිය ජලය නෙමෙයි, කරදී ජලය නෙමෙයි, අපි උඩ කියන්නේ කිවුල් ජලය. එතකොට කිවුල් ජලයේ ජීවත් වෙන්න බෑ අර අපි කලින් කිව්වේ ගඟේ ඉහළ කොටසේ ඉන්න. දැන් අපි සාමාන්‍ය වැවුල් දාන්නේ කොරලියට පවා ඉන්න බෑ කිවුල් ජලය. ඊට අමතරව ඔය බුලත් හපයා, බන්දුල පෙතියා, ආල්මල් දණ්ඩියා ඔය වගේ සත්තුන්ට පවා ඉන්න බෑ. ගොඩක් අර තිබුණ වාලට බලන්න කර මේ ඔය ටියුට් එකේම ලංකාවට ආවේනික මිරිදිය මාළු දාලා තියෙන ආයේ සෙට් එකටම ඉන්න බෑ. එයාට ඉන්න නම් අනිවාර්යෙන් අර හොඳ පිරිසුදු ජලය තියෙනවා. හැබැයි සැමන් මත්ස්‍යයට පුළුවන්. ඇයි සැමන් මත්ස්‍යයා බිත්තර දාන්න එනවනේ ගම්මෝය දිගේ ගඟේ උඩට. ඇවිල්ලා බිත්තර දාලා පැටව ලොකු වුණා පැටව එක්කනේ යන්නේ මොහොතේ. සැමන් මත්ස්‍යයට ඉන්න පුළුවන්. ආන්දෝ, ඉස්සා, කකුලුවෝ. හරි මෙන්න මේ වගේ සත්තුන්ට ඉන්න පුළුවන් මේ ගම්මෝය.
එයාට ඒ ජලය යාට හොඳයි. එතකොට දැන් ගොඩක් වෙලාවට මම ඔයාලට කිව්වා අර ත්‍රිකෝණාකාර දූපත් හැදෙනවා කියලා කිව්වා මඩ තැන්පත් වෙනවා. අපි කිව්වේ ඒවට මොනවා කියලාද? ගඟක් මුහුදට වැටෙන තැන right ඩෙල්ටා. දැන් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් එන අවස්ථාවේ අපි ඩෙල්ටා ගැන කතා නොකර ඉන්න තියෙනවා නම් හොඳයි. ඒකට කියන්න වෙනවා. නේද? ගඟක් මුහුදට වැටෙන ස්ථාන දැන් මේ පැත්ත හිතමු අපි මුහුද. මේ මුහුද. මේ පැත්තෙන් ගඟ එනවා මෙහෙම. ගඟ ඇවිල්ලා මුහුද කිට්ටු වෙනකොට ගඟේ පළල වැඩි වෙනවා. හේතුව තමයි මේ හරියේ තැනිතලා බිමක් මේ ගඟේ පළල වැඩි වෙනවා. එතකොට මේ ගඟ දිගේ ගසාය රොන් මඩ එහෙම ඔක්කොම මේ හරිය තැම්පත් වෙනවා. තැම්පත් වෙද්දි මතක තියාගන්න ත්‍රිකෝණාකාර දූපත්. ත්‍රිකෝණයේ උල පැත්ත තියෙන්නේ ගොඩ බිමට, පළල පැත්ත තියෙන්නේ මුහුද පැත්ත. මෙන්න මේක ත්‍රිකෝණාකාර දූපත් හැදෙනවා. ඕවට අපි කියනවා ඩෙල්ටා. මේ ඩෙල්ටා කියන මේ මඩ සහිත දූපත්වල හැදෙනවා කඩොලාන ශාක. කඩොලාන ශාක. අපි දන්නවනේ ගිම්පොල්, තෙල, බෑරිය, මහා කඩොල්, මල් කඩොල්, රත් කඩොල්, ඊළඟට කිරල, මණ්ඩ මෙන්න මේ වගේ ශාක මේවා හැදෙනවා. හරිද? දැන් අපි ගත්තොත් එහෙනම් මොකද්ද මාදුගඟ? අන්න හොඳම තැන. මාදුගඟේ කටියනේ මාදුගඟේ ඔරුපදින්න කියලා. දැන් මාදුගඟ මුහුදට වැටෙන ස්ථානය ඒක එතන ඒක ඒ ගම්මෝය. එතන ඇත්තට ලස්සන දුප්පත් ගොඩක් තියෙනවා. ගස්ස ඒ කියන්නේ කඩලාන ශාක වලින් පිරිච්ච දුප්පත් ගොඩක් තියෙනවා. ආන්ගේ දුප්පත් වල සමහර දුප්පත් වල හෝටල් හදලා තියෙනවා. ඉතින් මේ සංචාරක හරි ආසයි ওই දුප්පත් අතරින් යනවා බෝට්ටු සවාරි යනවා. සමහර බෝට්ටු තියෙනවා පොඩි මියුසික් ගෲප් එකක් එක්ක තියෙන ඒවා. හරි? එතකොට ඒ කට්ටිය ඒ සින්දු කිය ගෲප් එක යනවා අර ගම් යතරේ. ඉතින් ඒ හෝටල් වලින් දාපු ගෲප් එක. ඉතින් එයාලා සින්දු කිය යනවා මේ ගඟේ හැමතැනම දූපත් අතරේ. ඒ සංචාරක ඒ නිසා එනවා. ඊළඟට බෝට්ටු සවාරි. අර මෝටර් සයිකල් වගේ බෝට්ටු දින් රෑන් ගාලා යන එක තියෙන්නේ. නේ? නේවයි යනවා. ඊට කට්ටිය එකතු කරගෙන බෝට්ටු වල යනවා. සින්දු කිය. ඉතින් ඒ වගේ ගොඩක් සංචාරකයෝ හරි කැමතියි ඒ වගේ තැන් වලට. එතකොට දැන් ඔය ගම් මොය මගින් මෙහෙම දෙයක්ත් වෙනවා. කරදියයි මිරිදියයි ජලය එකතු වීම වළක්වන්නේ ගම් මොයෙන්. ඒ කියන්නේ දැන් මුහුදේ තියෙන ජලය එක දිගට ගඟ දිගේ ඉහළට ගියොත් එහෙම. සමහර අවස්ථාවල එහෙම වෙනවා. වඩදී අවස්ථාවල මුහුදු ජලය එක දිගට ඇවිල්ලා ගඟ දිගේ ඉහළට යන උඩට. එතකොට සමහර වෙලාවට මිනිස්සුන්ට පානය කරන්න ජලය පවා නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාව පාලනය කරනවා ගම් මොය. ඇයි මෙහෙන් එන ජලය දැන් මේකේ තියෙන මේ ගස් වැල් අනම්මනම් ඕවත් එක්ක මේ පැත්තෙන් ජලය එනවා. මේක ටිකක් මේ පළල් ප්‍රදේශයක්, පුරුල් ප්‍රදේශයක්. අර ජලය එකපාර උඩට ගන්නෙ නැහැ. ඒවල මිරිදිය ජලයයි කරදිය ජලයයි මිශ්‍ර කිරීම වළක්වු ඇලැස්වීමක් මේ ගම්මෝය මගින් සිදු කරනවා. එතකොට මේ ගම්මෝයේ ආර්ථික වටිනාකමින් යුක්ත හත්තු ගොඩ ඒ කියන්නේ ලූලා, ආඳා, ඉස්සෝ. ගොඩක් වෙලාවට ඉස්සෝ ඒ කියන්නේ මිරිදිය ඉස්සෝ කියන ඉස්සෝ අපිට එනවනේ. ගොඩක් වෙලාවට ඉස්සෝ ඉන්නේ ගම්මෝයේ කලපොලින් අල්ලන්නේ. කිලෝ එක රුපියල් 1000 ගානක් දුව දෙනවනේ. ඉතින් ඒ ඉස්සෝ එන්නේ ගොඩක් වෙලාවට මේ ගම්මෝයේ කලපොලින් අල්ලන ඒවා තමයි අපිට එන්නේ. හරි? ඉතින් ගොඩක් ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ කියන්නේ කඩලාන ශාක කියන්නේ විවිධාකාර කඩලාන ශාක වර්ග ගොඩයි. ඊළඟ පක්ෂීන් ගොඩයි. මත්ස්‍ය වර්ග ගොඩයි මේවයි. ඒ නිසා ජෛව විවිධත්වය ගොඩක් වැඩි. අපි බලමු ගම්මෝයක රූප ටිකක් බලමු අපි. ඒක තා ටිකක් පැහැදිලි වෙයි. හොඳයි. දැන් මේ කියන්නේ ගම්මෝයක් ආශ්‍රිත ප්‍රදේශය. ඒ වගේ මේ කඩලාන ශාක මේ කියන්නේ කියලා ශාකය. එයාගේ වර්ග මුල් පාවුල දෙන්න තියෙනවා. දැන් ඔන්න බලන්න. ඔය තියෙන ගඟක් මුහුදට වැටෙන ස්ථානය. බලන්න මේ ඔයාලට ඈත පේන්නේ මුහුද. ඒ ගඟ ඇවිල්ලා හැරිලා ගිහිල්ලා හැමතැනම අතු ගංගා හැමතැනම පැතිරලා ගිහිල්ලා බලන්න මඩ සහිත කුඩා දුප්පත් වගේ හැදිලා තියෙනවා. ඕක තමයි අපි කියන්නේ ඩෙල්ටාවන් කියන්නේ. රොන් මඩ තැන්පත් වෙලා තියෙන්නේ. ඔය කළු පාට තියෙන ඔක්කොම රොන් මඩ තැන්පත් වෙච්ච ප්‍රදේශ. ඒවා තමයි අපි ඩෙල්ටා කියලා හඳුන්වන්නේ. දැන් මෙතන බලන්නකො. මෙතන මේ පහළ කොටස. ඒ කියන්නේ මෙන්න මේ මගේ මවුස් එකේ මේ යටින් පේන්නේ නේද? මෙන්න මේ කොටස තමයි මේ හරිය තමයි මුහුද ප්‍රදේශය. මේ උඩේ ඉඳන් ජලය මෙහාට එනවා. දැන් ඔයාලට පේනවා මේ දූපත් තියෙනවා. නේ? දූපත්. ඔය කුඩා දූපත් ඔය මඩ සහිත රොම් මඩ සහිත දූපත් ඔය.
එතකොට මේවයේ තමයි ඔය කඩුලාන ශාක හැදෙන්නේ. ඕවට තමයි අපි ඩෙල්ටා කියලා කියන්නේ. මේ තියෙන කිරල ශාකයක් කඩුලාන පරිසරයේ හැදිච්ච කිරල ශාකයක මුල් උඩට ආපු අවස්ථාව. මේ මං කියවර මාදුගඟේ තියනවා කියලා කිව්වා ඩෙල්ටා ගොඩක් ඒවා දූපත් විදියටම තමයි තියෙන්නේ. ඒවා ඒ සංචාරක හරි කැමතියි කියලා ඔය ඒවා අතර එහෙම ගමන් කරන්න බෝට් සවාරියන් නේද? ඔය වගේ දූපත් ගොඩක් තියෙනවා. දැන් ඊළඟට බලන්න කලපුව. කලපුවක් කියලා කියන්නේ මෙහෙම දෙයක්. හරිද? මේක පාටු විවරයකින් මුහුද හා සම්බන්ධ වෙලා තියෙනවා. කලපුවේ ලක්ෂණය. මේ ගොඩබිම පාටු විවරයකින් මේ පැත්ත මුහුද මේ පැත්ත මුහුද මේ පාටු විවරයකින් ගොඩබිම හා සම්බන්ධ වෙච්ච පාටු විවරයකින් ගොඩබිම හා වැරදුනා. පාටු විවරයකින් මුහුද හා සම්බන්ධ වෙච්ච වසරේ එක් කාලයකදී පමණ මුහුදු ජලය මේකට ඇතුළු වෙනවා. අන්න එහෙම එකක් තමයි ඒ වගේ තියෙන අභ්‍යන්තර ජලාශයක් තමයි අපි කියන්නේ කලපුවක් කියලා. එතකොට මෙන්න මේ කොටස. මෙතන වැලි පරයක් වගේ දෙයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වැලි ගොඩක් වගේ එකක් මෙතන තියෙන්න පුළුවන්. අර වඩදිය කාලෙට වැඩිපුර වතුර එන කාලෙට මේක උඩින් පැනලා මේකට වතුර ඇවිල්ලා මේක පිරෙනවා. කලපුවල මේ කලපුව අවට සම්පූර්ණයෙන් කඩලාන ශාක වැවෙනවා. මේකත් කිවුල් ජලය පිරිච්ච ප්‍රදේශයක්. කිවුල් ජලය. ගොඩක් වෙලාවට මේ කලපුව වලට මේ ගංගාවල අතු ගංගා හැම මේවට සම්බන්ධ වෙනවා. එතකොට මේ කලපුව ආශ්‍රිතව අර මම කලින් කිව්වා වගේ දීවර කර්මාන්තේ ඒ කියන්නේ ඉස්සෝ, පොකිරිස්සෝ, කෝනිස්සෝ, ඊළඟට කකුලුවෝ, ඊළඟට ලූලා, ආද, ඊළඟට සැමන් මත්ස්‍ය මේ වගේ මත්ස්‍යෝ මේක ඉන්නවා. ඒ වගේ නිසා දීවර කර්මාන්තේ මේක යොදා ගන්න. ඊට අමතරව මේ වටේ තියෙන කඩලාන ශාකන්ත මේක ස්වභාව සුන්දරත්වයක් වෙනවා සංචාරික ආකර්ෂණය වෙනවා. ඒකම පක්ෂීන් විවිධාකාර පක්ෂීන් මේවා ජීවත් වෙනවා. ඒ නිසා සංචාරක වැඩිපුර එනවා. ඊළඟට සමහරු මෙහෙම කරනවා. මෙතන තියෙන මේ වැලි පාරය ඉවත් කරනවා. ඉවත් කරලා තමන්ගේ දීවර යාත්‍රා, ඒ කියන්නේ බෝට්ටු ඒව නතර කරලා කියන්නේ මෙයා යොදා ගන්නවා මේවා. ගොඩක් වෙලාවට කලපු යොදා ගන්නවා මොනවටද? වරාය කටයුතු සඳහා. කලපු යොදා ගන්නවා වරාය කටයුතු. ඒ කියන්නේ තමන්ගේ දීවර යාත්‍රා නතර කරලා කියන්නේ. ඇයි මුහුදු වෙර නතර කරලා තියන්න බෑනේ? ජලය වැල් ආපු ගාව ගහගෙන යනවා. එතකොට මේ වගේ තැනක තමයි නතර කරන්නේ. මෙතනින් ඇතුළට අරන් ආව දැන් අරහෙන් ලොකු වතුරක් ආවත් ලොකු රැල්ලක් ආවත් මෙතන තියෙන පාටු විවරයක් නිසා වතුර පාර ඇතුළට එන්නේ එකපාර. ඇතුළට එන්නේ නැහැ. ඒ රැල්ල ඇතුළට එන්නේ නැහැ. මේක ඇතුළේ තියෙන යාත්‍රා ටික මෙයාට තියාගෙන ඉන්න පුළුවන්. එතකොට මීගම කලපුව, ඊළඟට මඩ කලපුව, පුත්තලංකද මඩ කලපුව කියන්නේ ස්වභාවික පාරක්. නේ දන්නේ නැතිනවල මුළු ලෝකෙම try කරන්නේ මඩ කලපුව ඒ ටික. දැන් මොකක්ද ත්‍රිකුණාමලය. ත්‍රිකුණාමලය අල්ලගන්නේ නේ. දැන් ත්‍රිකුණාමලයේ තියෙන්නේ නේද? එතන ස්වභාවික වරායක් තියෙනවා. නේ එතකොට දැන් ගොඩක් කට්ටිය ලංකාවට ඔය ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසා. එතකොට මේක ඇත්තටම කලපුව කියන එක රටකට ජාතික වශයෙන් වටිනා සම්පතක්.
බලමු කලපුවක රූප කීපයක් අපි බලමු. right මේ බලන්න මේ තියෙන චන්ද්‍රිකා ඡායා රූපයක් කලපුවක. ඔයාලට එතකොට මේකේ පේනවා මෙන්න මෙහෙම දෙයක්. බලන්න. ඔයාලට පේනවද මුහුද තියෙනවා වෙනම ඇතුළේ නිකන් ජලාශයක් වගේ තියෙනවා. එතකොට මෙන්න මේ කොටස. ඒ කියන්නේ මෙන්න මේ හරිය. මේ ප්‍රදේශයේ මේ වැලි පාරයක් තියෙන්නේ. මුහුදෙන් වෙන් වෙලා තියෙන මුහුදෙන් වෙන් වෙලා තියෙන කාල තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නේ. දැන් මුහුද ජල මට්ටම ඉහළ යනකොට මෙන්න මම මේ රවුම් කරපු තැනින් ජලය ඇතුළට එනවා. මේ කලපුව තුළට එනවා. මේ තියෙන්නේ කලපුවක්. අර මම කිව්වා වගේ කලපුවේ වටේ ওই විදිහට මේ කඩල අංශයක් අපිට දකින්න ලැබෙනවා. ඔය තියෙන කලපුවක ගත වීඩියෝ එකක් සාමාන්‍යයෙන් කොක්කු වගේ සත්තු ගොඩක් ඉන්නවා. මේ රූපෙන් පෙන්නලා තියෙන්නේ මේ કૃතිමව හදපු කලපු කීපයක්. ඔය මිනිස්සු සංචාරක කටයුතු සඳහා මේ පිටරට හදපු කලපු ඔය තියෙන්නේ. මේ තියෙන කලපුවක් වරාය කටයුතු සඳහා යොදාගත් අවස්ථාව. ඔය පේන්නේ දීවර යාත්‍රා නතර කරලා තියෙනවා. හරි. මේ දැන් අපි ඔන්න අද පාඩම පටන් ගත්තේ අර පරිසර පද්ධති වල ලක්ෂණ වලින් නේ. පරිසර පද්ධති වල ලක්ෂණ වලින් තමයි අපි පාඩම පටන් ගත්තේ. අපි ගිය සතියේ ලක්ෂණ ගැන කියලා දුන්නා. අපි කතා කරා නේ පරිසර පද්ධතියේ ලක්ෂණ. ඊට පස්සේ අපි පරිසර පද්ධතියේ ලක්ෂණ අවසන් කරලා ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ගැන ඉගෙන ගන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වභාවික පරිසරය සහ නිර්මිත පරිසරය කියලා.
ස්වභාවික පරිසරය අපි නැවත බෙදුවා ස්වභාවික ජලජ පරිසරය සහ ස්වභාවික භෞමික පරිසරය. භෞමික කියන්නේ ගොඩබිම. ජලජ පරිසරය අපි බෙදාගෙන යනවා මිරිදිය පරිසරය, කරදිය පරිසරය සහ කිවුල්දිය පරිසරය කියලා. මිරිදිය, කරදිය හා කිවුල්දිය කියන ටික අපි බෙදාගෙන යනවා. ඊට පස්සේ ස්වභාවික භෞමික පරිසරය අපි බෙදනවා නිවර්තන වැසි වනාන්තර, ඒ කියන්නේ තෙත් වර්ෂා වනාන්තර, කඳුකර වනාන්තර, ඊළඟට වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, එහෙම නැත්නම් මෝසම් වනාන්තර, කටුපඳුරු සහිත ලඳු කැලෑ. ඊට පස්සේ අපි බෙදනවා ඒක. ඊට පස්සේ ආය අපි වනාන්තර වලට අමතර භෞමික පරිසරය බෙදනවා. වනාන්තර අනිත් එක තමයි තනබිම්. තනබිම් වර්ග 4ක් තියෙනවා. ඒක තමයි තෙත් පතන, වියලි පතන, දමන සහ තලාව. එතකොට අපි අද මේ වෙනකොට අපි ස්වභාවික ජලජ පරිසරය ඉවරයි. ස්වභාවික ජලජ පරිසරය ගංගා ආශ්‍රිත පරිසරය, ඊළඟට තෙත්බිම්, ඊළඟට අභ්‍යන්තර ජලාශ, ඒ 4 ඉවර කරා. නේ? ඒ 4 ඉවර කරලා ඊට පස්සේ අපි සාගර ඒකත් ඉවර කරා. ඊට පස්සේ දැන් අපි ඉවර කරා ස්වභාවික කිවුල්දිය පරිසරයේ ගම්ඔය සහ කලපු 7ක් අද ඉවර කරා. නේ? අද අපි විශාල ප්‍රමාණයක් ඉවර කරා. එතකොට අපිට ඊළඟ දවසේ තියෙනවා ස්වභාවික භෞමික පරිසරයේ වනාන්තර වර්ග 4යි, තනබිම් වර්ග 4යි, එතන 8ක් තියෙනවා. ඊට පස්සේ මිනිසා විසින් නිර්මිත පරිසර 4ක් අපිට ඉතුරුලා තියෙනවා. මිනිසා විසින් නිර්මිත පරිසර 4ක් එතන තියෙනවා. 4 නෙවෙයි 3ක් තියෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට ලබන සතියේ ඒක ඉවර කරගන්න පුළුවන් වෙයි. අපි ඉවර කරමු කොහොම හරි. එහෙමනම් අද උගන්වපු දේවල් නොතේරුණා වෙන්න විදියක් නෑ. මම ඔයාලට පුළුවන් හැම වෙලාවෙදිම රූප පෙන්නලා වීඩියෝ පෙන්නලා පැහැදිලි කරේ. ඔය ටික කටපාඩම් කර ගැනීම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අමුතුවෙන් පැහැදිලි කරන්න විශාල يعني ලොකුවට පැහැදිලි කරන්න දෙයක් නෑ මෙතන. ගණන් හදලා යනවා නෙමෙයි. ඒක කටපාඩම් කරලා තියාගන්න. ඔය අද උගන්වපු කොට අනිවාර්යෙන් තව එක සැරයක් බලන්න අද නිදා ගන්න. ඒක අනිවාර්යයි. හරි. එහෙනම් අපි ලබන සතියේ සමුදා මේ විදිහටම අපි 7යි කාලෙදී පටන් ගන්නවා. එහෙනම් අද අපි පන්තිය දැනට එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.